චක්කවහලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා සනාතා භික්ඛවේ විහෙරත මා අනාථා දුක්ඛං භික්ඛවේ අනාථෝ විහෙරති. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද දිනේ මේ පින්වතුන් සැරසෙන්නේ වස්සාන ධර්ම දේශනා මාලාවේ වස්සාන ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්නයි. ඉතින් මේ පින්වතුන් දැන් බොහෝ කාලයක් තිස්සේ ධර්මයේ ශ්‍රවණය කරනවා. ඉතින් අද දිනේ මේ ධර්මයේ ගෞරවයෙන් ශ්‍රවණය කරන්න බුදුරජාණන් වහන්සේ හොඳට කන් යොමු කරගෙන මේ ධර්මය අහන්න. හොඳට තමන්ගේ මතකේ දරා ගන්න. තමන්ගේ ජීවිතයට මේක ප්‍රායෝගික වශයෙන් පුරුදු පුහුණු කරන්න. අද දිනේදී ධර්ම දේශනාව සඳහා මම තෝරගත්තේ අංගුත්තර නිකායේ තියෙන හරි ලස්සන සූත්‍ර දේශනාවක්. මේ පිටුතුන් දන්නවා අංගුත්තර නිකාය කියන්නේ අංක පිළිවෙලින් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සංග්‍රහ කරපු තැන තමයි මේ අංගුත්තර නිකාය. ඉලක්කම් එක බැගින් තියෙන දේශනා එකතු කරලා තියෙනවා. ඉලක්කම් දෙක බැගින්, තුන බැගින් තියෙන කරුණු 4 බැගින් තියෙන ඒවා, 5 බැගින් වගේ ආදි වශයෙන් කරුණු 11 දක්වා කරුණු ගුණ කරලා තියෙන අංගුත්තර නිකාය. අද දිනේදී අපි ඉගෙන ගන්න ලබන්නේ මේ කරුණු 10ක් ගොනු කරපු දසක නිපාතයේ තියෙන ලස්සන සූත්‍ර දේශනාව. මේ දේශනාවේ නම තමයි පඨම නාත කරන සූත්‍රය. මොකද්ද? පඨම නාත කරන සූත්‍රය. අපි දන්නවා මේ නාත කියලා කියන්නේ මේ රැකවරණය. අපි කියනවානේ අනාථ වෙන්න හොඳ නැහැ කියලා නේද? එතකොට බුදුරජාණන් වහන්සේ මේ දේශනා කළා කියන්නේ මේ සනාත කියන්නේ මේ අසරණ වෙන්නේ නැතුව කොහොමද අපේ ජීවිතේ රැකගන්නේ කියන කාරණා පිළිබඳ දේශනා කරපු හරි ලස්සන සූත්‍ර දේශනාව තමයි මේ නාත කරන සූත්‍රය. ඉතින් නාත කරන සූත්‍ර දෙකක් තියෙනවා. එකයි මේ පඨම නාත කරන කියන්නේ පඨම කියන්නේ පළවෙනිම දේශනා කරපු දේශනාව. ද්විතීය කියන්නේ දෙවෙනිකට තියෙන දේශනාව. ඉතින් අද අපි ඉගෙන ගන්න මේ පඨම නාත කරන. ඉතින් මේ පින්තුන් දන්නවා අපේ ජීවිතේ අපි දැකලා තියෙනවා බොහෝ අසරණතාවයන්ට පත් වෙන මිනිස්සු. අපි කියනවා මේ අනාථව වාසය කරන. අපි සාමාන්‍ය ලෝකයේ සාමාන්‍ය සමාජයේ දැක්මේ අපි දකින්නේ අනාථ වෙලා ඉන්නවා කියලා අපි හිතන්නේ. කෙනෙකුට කන්න බොන්න නැත්තම්, ඒ වගේම මිල මුදල් නැත්තම්, තමන්ගේ ජීවිතය පවත්වා ගන්න අමාරු නම් අපි එයාට කියන අනාථ වෙච්චයි. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මේ අනාථභාවය පිළිසරණක් කියන දෙක එන්කලේ වෙනස් විදිහට. බුදුරජාණන් වහන්සේ හැමතිස්සෙම උන්වහන්සේගේ මේ ධර්මීය දේශනා කළා කියන්නේ අවබෝධ කිරීම සඳහා. අපි සාමාන්‍ය ලෝකයේ මිනිස්සු ලෝකයේ දෙස බලන විදිහට නෙමෙයි තථාගතයන් වහන්සේ ලෝකයේ දෙස බලලා. ඒ නිසා උන්වහන්සේගේ ධර්මයේ තියෙන මේ හැම වචනයකටම හරි අපූර්ව අර්ථයක් උන්වහන්සේ දෙනවා. ඉතින් ඒ නිසා උන්වහන්සේ මේ අනාථභාවයට සනාථභාවයට හරි ලස්සන අර්ථයක් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. එතකොට එහෙනම් භෞතික දේවල් වලින් නෙමෙයි තථාගතයන් වහන්සේ මේ දියුණුව හෝ පිරිහීම මැනලා තියෙන්නේ. කෙනෙක්ගේ දියුණුව හෝ පිරිහීම තීරණය කරන්නේ කුමක් මතද? තමන්ගේ හිත ඇතුලේ තියෙන ගුණධර්ම මතයි. නේද? කෙනෙක්ගේ හිත අකුසලයෙන් පිරලා තියෙනවා. එයා අනාථ කෙනෙක් විසින් තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. නේද? මොකද කෙනෙක් ඉන්න පුළුවන් බොහොම දුප්පත් වෙලා. දුප්පත් වුණත් යාගේ හදවත කුසලයේ තුල පෝෂණය වෙලා තියෙනවා. හොඳ කරුණ තුල පෝෂණය වෙලා තියෙනවා. යහපත් හිතක් තියෙනවා. මෛත්‍රී කරුණාව දයාව යාගේ තියෙනවා. එයා මේ ජීවිතයේදී මුලිමුදල් වලින් දුප්පත් කෙනෙක් වුණාට එයා රැකවරණය ලබන්න සුදුසු කෙනෙක්. මොකද යාගේ හිත යා පිරිසුදු කරගෙනයි.
ඉතින් බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මයේ මේ හිත පිරිසුදු කිරීම බුදුරජාණන් වහන්සේ පියවරෙන් පියවරට පෙන්නලා තිබ්බා. ටික ටික අපේ හිත කොහොමද ටික ටික මේ රැකවරණයේ පිළිසරණ අපේ හිත තුළ හදාගන්න නේද? අපේ හිත තුළ පිළිසරණ හදාගන්න හැටි උන්වහන්සේ පෙන්නනවා. එතකොට මේක පිළිවෙලින් උන්වහන්සේ මේක කියලා තියෙනවා. දේශනා කළා නේද? අපිට එකපාරටම බෑ නිවන අවබෝධ කරගන්න නේද? නිවන සාක්ෂාත් කරන තැනට යන්න අපි පිළිවෙලින් තමයි මේ ගමන යන්නේ. දැන් මේ පිටුතුන් මතක ඇති පහාරාද කියන අසුරයට දේශනා කරන පහාරාද සූත්‍රයේ මේ බුදුරජාණන් වහන්සේගේ මේ ශාසනයේ වැඩපිළිවෙල එකපාරටම නිවන අවබෝධ කරන දෙයක් නේද? පිළිවෙලින්. දැන් මහා මුහුද ගත්තාම මහා මුහුද කොහොමද? එකපාරටම ගැඹුරනවා නෑ. ටික ටික තමයි ගැඹුරු වෙන්නේ නේද? ඒ වගේ තමයි මේ තථාගතයන් වහන්සේගේ ධර්මයක් උන්වහන්සේ හරි පිළිවෙලකට දේශනා කරනවා. ඒ නිසා අපි මේ රැකවරණේ හදාගන්නේ සකසාගන්න පිළිවෙල නේද? ඉතින් ඒ නිසා මේ මනුෂ්‍ය ජීවිතයක් ලැබපු අපිට තියෙන ලොකු කාර්යයක් කරන්න. ඒ මොකද? අපි මේ ලබාගත්ත මේ සුගතිය අපි ස්ථිර කරගන්න නේද? ස්ථිර කරගන්න එක තමයි අපිට තියෙන ලොකුම කාර්යය. අපේ ජීවිතේ අපි මේ පිටිපස්සෙන් අරගෙන එන කර්ම පොදියට අනුව මොකද වෙන්නේ? අපිට හොඳ නැක් අපි පස්සෙන් එන්නේ. එතකොට එහෙනම් මනුෂ්‍ය ලෝකයේ ඉන්න මේ මනුෂ්‍යයන්ගේ හැම කුසලයේම හිත තියාගෙන ඉන්නේ බොහෝම අල්ප ප්‍රමාණයක් නේද? කුසලයේම හිත තියාගෙන ඉන්න පුළුවන් පිරිස ඉන්නේ බොහොම අඩු නේද? මොකද අපේ මේ ලෝකේ හැදිලා තියෙන්නේ බොහෝ වෙලාවට කාමයට එක්ක තමයි ලෝකෙ වෙන්නේ. කාමයට එක්ක බැඳිච්ච ජීවිතේ අකුසලයට නිතරම බර වෙලා ඉන්නේ. ඉතින් ඒ නිසා මේ කාමයන්ගෙන් වෙන් වෙලා කුසලයේ තියලා අපි හිත පිළිටවගෙන අපේ මේ ලබාගත් සුගතිය රැකවරණයේ ආරක්ෂාව ස්ථාවර කරගන්නවා කියන්නේ අපි ඒ ලොකු ජයග්‍රහණය කරගෙන අපේ හිත උපරිම මට්ටම දක්වා පිරිසිදු කරන හැටි තථාගතයන් වහන්සේගේ ධර්මය අපිට පෙන්වලා තියෙනවා. ඒ උපරිම මට්ටම මොකද? සියලුම කෙලෙස් රහිතව රාග දේශ මෝහ නැති කරලා ඒ ලබන උතුම් නිවන තමයි උපරිම පිළිසරණ වෙන අපිට ලබන්නේ. එහෙනම් අපිට පිළිසරණක් වශයෙන් ලබන්න පුළුවන් උපරිම තැන මොකක්ද? අරහත්ත්වය. කෙලෙස් නැති තැන. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ රැකවරණය හදාගන්න මේ සඳහා උන්වහන්සේ වැඩපිළිවෙලක් පෙන්වනවා. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ මේ නාථකරණ සූත්‍රයේදී උන්වහන්සේ හරි ලස්සනට මේ නිවන දක්වාම යන වැඩපිළිවෙල අපේ ජීවිතය අපි පිළිසරණ හදාගන්නේ කොහොමද කියන එක ගැන උන්වහන්සේ හරි ලස්සනට දේශනා කළා. ඒකයි උන්වහන්සේ දේශනා කොට වදාළේ මම මාතෘකා පාඨ කරගත්ත විදිහට සනාතා භික්ඛවේ විහෙරති. පිළිසරණ සහිතව වාසය කරන්න පින්වත් මහණනි. මා අනාථ වෙන්න එපා. පිළිසරණක් නැති කරගන්න එපා. දුක්ඛං භික්ඛවේ අනාථෝ විහෙරති. පිළිසරණක් නැතුව රැකවරණයක් නැතුව ජීවත් වෙන ජීවිතය කියලා කියන්නේ මොකක්ද? සැපද දුකද? දුකක්මයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්නවා මේ අපේ ජීවිතයේ පිළිසරණ හදාගන්න කරුණු 10ක්. දසීමේ භික්ඛවේ නාථ කරනා ධම්ම. කරුණු කීයක් තියෙනවද? 10ක් තියෙනවා අපේ ජීවිතේ අපේ පිළිසරණ හදාගන්න. අපි මරණයට යද්දී තථාගතයන් වහන්සේගේ ධර්මයේ තුල පිළිසරණ හදාගන්නවා කියන තැනට යන්න අපේ ජීවිතයේ අපි කරුණු 10ක් දියුණු කරගන්නවා. එතකොට මේ අපි මේක ඉගෙන ගත්තාම මේ පින්වතුන්ට තේරෙයි අපි තථාගතයන් වහන්සේ සරණ ගිය බෞද්ධය වශයෙන් උන්වහන්සේ සරණ ගිය උපාසිකාව වශයෙන් අපි කොපමණ දෙයක් මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල කරන්න ඕනේ. ඒ නිසා පින්වත්නි මේ අපේ ජීවිතයේ අපිට නොවැදගත් දේවල් තමයි අපි ජීවිතේ අපි ගොඩාක් කරන්නේ නේද? අපේ හිත අකුසලයට බර, කාමයන්ට බර වුණාම අපේ හිත රාගයෙන් මත් වෙලා යනවා. දේශේ ඇවිල්ලා අපේ ජීවිතය යට කරලා දානවා. මෝහෙන් අපි මුලා වෙලා යනවා නේද? එතකොට මේ රාග දේශ මෝහත් එක්ක කරන මේ සටන ජය ගන්න නම් අපි මේ කරුණු 10 ඇති කර ගන්න ඕනේ කියලා තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළා. පළවෙනි එක තමයි බුදුරජාණන් වහන්සේ මේ වික්ෂුන් වහන්සේට දේශනා කරනවා ඔබ අනාථයෙක් නොවි රැකවරණයේ තියෙන ආරක්ෂාව තියෙන කෙනෙක් වෙන්න නම් පළවෙනි කර්ම තමයි ඔබේ ජීවිතය ඇති කර ගන්න ඕනේ. තථාගතයන් වහන්සේ පෙන්නනවා මොකද්ද?
ඉද භික්කවේ භික්ඛු සීලවා හෝති. භික්ෂුව කවර කෙනෙක් වෙන්නේ? සිල්වත් කෙනෙක් වෙනවා. කොහොමද භික්ෂුව සිල්වත් වෙන්නේ? පාතිමොක්ඛ සංවර සම්මුතෝ විහෙරති. බුදුරජාණන් වහන්සේගේ ශාසනය පැවිදි වෙච්ච භික්ෂුන් වහන්සේලා උපසම්පදා භික්ෂුන් වහන්සේලා කුමක්ද රකින්නේ? ප්‍රාතිමෝක්ෂ සංවර සීලයයි උන්වහන්සේලා ආරක්ෂා කරනවා. උපසම්පදා ස්වාමීන් වහන්සේලා ප්‍රාතිමෝක්ෂ සංවර සීලය තමයි උන්වහන්සේලා මේ සමාදන් වෙන්නේ. එච්චරක් නෙමෙයි. ආචාර ගෝචර සම්පන්න. ආචාර පැවතුම් එහෙම තියෙන උන්වහන්සේලාට. ප්‍රාතිමෝක්ෂ සංවර සීලය විතරක් නෙමෙයි. තවත් සංවර වෙන්න ඕන තැන් උන්වහන්සේලාට තියෙනවා සීලිය. අනුමත්‍යේසු වජ්ජේසු බයදස්සාවි විහෙරති. උන්වහන්සේලා සමාදාය සික්කති සික්ඛාපදේශ. අර අනුමාත්‍ර වර්ධේ කුඩා වර්ධේ බය දැකලා බයදස්සාව කියන්නේ බය දැක්කා උන්වහන්සේලා සමාදාය සික්කති සික්ඛාපදේශ. සමාදන් වූ ශික්ෂාපද ආරක්ෂා කරන්නට. යම්පි භික්කවේ භික්ඛු සීලවා හෝති. මේ විදිහට යම්කිසි භික්ෂුවක් සිල්වත් වෙලා ප්‍රාතිමෝක්ෂ සංවර සීලෙන් යුක්ත වෙනවා නම් අන්න ඒක තමයි අපිට පිළිසරණ ලබන්න තියෙන පළවෙනි කරුණ. මොකක්ද එහෙනම් පළවෙනි කරුණ? සීලය. ඒතර භික්ෂුවට නම් උපසම්පදා භික්ෂුවට නම් තියෙන මොකද්ද? ප්‍රාතිමෝක්ෂ සංවර. ඒ වගේම උන්වහන්සේලාට තියෙනවා තව කුඩා අණු කුඩා ශික්ෂාපද රාශියක් තියෙනවා. නේද? උන්වහන්සේලාට දුක්ඛටාපත්ති එහෙම දුක්ඛටාපත්ති කියලා කියන්නේ මේ ප්‍රාතිමෝක්ෂ සීලයේ තියෙන පරාජිකා 4. සංඝාතශේෂ 13. ඒතර මේ ඊළඟ තියෙන පචිති. එතකොට මේවා අනියත ධර්ම කියලා මෙහෙම වික්ෂෝප විසින් ආරක්ෂා කරන්නට ඕනේ ශික්ෂාපද තියෙන ප්‍රාතිමෝක්ෂ සංඝ. ඊට අමතරව උන්වහන්සේලාට ආරක්ෂා කරන්නේ මේ මහා වග්ගපාළී චුල්ල වග්ගපාළී වගේ මේ බෙහෙත් හේත් කරන ඒවා පවා පිළිවෙලකට කරන්න ක්‍රමයේ තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළා. ඒ වගේම ආචාර්යයන් වහන්සේලා ඉස්සරහා වැඩිමල් අය ඉස්සරහා හැසිරෙන්න ඕනේ කොහොමද? ධර්ම දේශනා කරද්දී කොහොමද ධර්ම දේශනා කියන්නේ? ඉහිවොත් එක සම්බන්ධතාව පවත්වන්නේ කොහොමද? ආදී වශයෙන් කුඩා අණු කුඩා ශික්ෂාපද රාශියක් උන්වහන්සේට ආරක්ෂා කරනවා. එතකොට ඒ වගේම තමයි මේ භික්ෂුවට විතරක් සාධාරණ දෙයක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ භික්ෂු භික්ෂුණී කියන පිරිසට විතරක් නෙමෙයි නේද? සිවණක් පිරිසක් ඉන්නවානේ. එහෙනම් උපාසක උපාසිකා කියන පිරිසට මොකද කරන්න තියෙන්නේ? තමන්ගේ ජීවිතයේ රැකවරණය හදාගන්න ඕනේ පළවෙනි කර්ම පිළිසරණ හදාගන්න ඕනේ පළවෙනි තැන මොකක්ද? සීලය. සීලය හදාගන්න නේද? එතකොට ගිහි අය නිතරම තමන්ගේ සීලය තමන් අනාථ නොවන රැකවරණය තියෙන කෙනෙක් අභිමානවත් කෙනෙක් වෙන්න නම් එයාට මොකද්ද රකින්න තියෙන්නේ? සීලය. එයාට රකින්න තියෙනවා පංච සීලය නේද? ප්‍රාණඝාතයෙන් වළකින්න, සොරකමින් වළකින්න, වැරදි කාමසීලෙන් වළකින්න, බොරු කීමෙන් වළකින්න, මත්පැන් මද්ද්‍රව්‍ය පාවිච්චි කිරීමෙන් වළකින්න එයාට තියෙන්නේ නේද? ඒකට භික්ෂුන් වහන්සේලාත් එක්ක ගද්දී උපසම්පදා භික්ෂුවක් එක්ක ගද්දී ගිහි කෙනෙකුට කරන්න තියෙන්නේ සීලය ආරක්ෂා කිරීම. සීලේ හරීම සීමා සහිත වෙලා ඉන්නේ. හැබැයි ඒකෙන් කියවෙන්නේ නැහැ සීලය කියලා කියන්නේ පංච සීලයේ පමණකින් සීමා වෙන්න ඕනේ කියලා ඒකෙන් කියන්නේ නැහැ නේද? බුදුරජාණන් වහන්සේ සීලය තව ඉස්සරහට ආරක්ෂා කරන හැටි ගිහියට පවා දේශනා කළා තියෙනවා. ඉතින් මූලික වශයෙන් මේ පිටු මතක තබා කෙනෙක්ගේ බෞද්ධයෙක්ගේ අභිමානය තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙකුගේ අභිමානය ගොඩනගන්නේ කුමක් එක්ක? සීලයත් එක්කයි. ඒකට කියනවා සීලයත් එක්ක ඇති වෙන අභිමානයට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සඳහන් වෙන නමක් වචනයක් තියෙනවා මොකක්ද? විසරද බව නේද? දැන් අපි කියනවානේ විශ්වවිද්‍යාලයේ හැම උදේට සමාජයේදී අපි කියන විසරදෙක් නේද? විසරද තත්ත්වයටපත් වෙලා. ඒ වගේ බුදුරජාණන් වහන්සේ අධ්‍යාපනයේ නෙමෙයි උන්වහන්සේ මේ විසරද භාවය දීලා තියෙන්නේ. මේ විසරද භාවය ඇති කරගන්න ඕන එක තැනක් තමයි කොහෙද? තමන්ගේ ජීවිතයේ ගුණධර්ම දියුණු කරන්න පුළුවන් පළවෙනි තැන තමයි මොකද්ද? ප්‍රධාන තැන මොකද්ද? සීල. එතකොට සීලය ආරක්ෂා කිරීමේ තුලින් කෙනෙකුට ලැබෙන අභිමානය. මේ අභිමානය තුල ජීවත් වෙද්දී යාට ලැබෙන මේ විසරද භාවය කියලා කියන්නේ ඕනෑම පිරිසක් ඉස්සරහට බය නැතුව යාට යන්න.
ඇයි එහෙම බය නැතුව යන්න පුළුවන් ඕනෑ පිරිසක් ඉස්සරහ. දැන් සීය සේනාධිපති එහෙම කියනවනේ ස්වාමීනි මට බය නැතුව ඕනෑ පිරිසක් ඉදිරියට යන්න. මොකද යාට බය නැතුව ඕනෑම කෙනෙක් ඉස්සරහට යන්න පුළුවන්. තමන්ගේ මොකද්ද පිරිසිදු? සීලයේ පිරිසුදුයි අභ්‍යන්තරයේ පිරිසුදු නේද? සීල් රකින්න කෙනා ප්‍රාණඝාතය කරන්නේ නැත්තම් යාගේ හිතේ අභ්‍යන්තරය තියෙන්නේ මොකක්ද? මෛත්‍රිය. සීල් රකින්න කෙනා හොරකම් කරන්නේ නැත්තම් අභ්‍යන්තරයේ යාගේ තියෙන ගුණය මොකක්ද? මෛත්‍රිය. සීල් රකින්න කෙනා කාමයේ වරදවා හිසෙන්නේ නැත්තම් යාගේ අභ්‍යන්තරයේ තියෙන ගුණය මොකක්ද? ආරම්භක ගුණය මොකක්ද? මෛත්‍රිය. සීල් රකින්න කෙනා බොරු කියන්නේ නැත්තම් යාගේ තුල තියෙන දියුණු වෙන්නේ මොකක්ද? මෛත්‍රිය. සීල් රකින්න කෙනා මත්පැන් මද්ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ නැත්තම් යා තුල දියුණු වෙන්නේ කුමන ගුණයද? මෛත්‍රිය නේද? ඒ නිසා යා මෛත්‍රී සිතින් වාසය කරන කෙනෙක් වෙනවා. එහෙනම් යාගේ හදවත මොකද්ද? යාට හදවත යාට චෝදනා කරන්නේ නෑ. යාට තියලා හිලා ලොකු මොකද්ද? අභිමානයක් තියෙනවා Taman තුල. හැබැයි අභිමානය කියලා කියන්නේ මාන්නය නෙමෙයි නේද? අපි ඒක මතක තියාගන්න. නේ සමහරක් අය ඉන්නවා සීලය මුල් කරගෙන මම සිල්වතා කියන ලෝකෙට පෙන්වනවා. බුදුරජාණන් වහන්සේ ඒකට ගැරෙලා නේද? තමන්ගේ ගුණයක් මතු කරලා ගුණයක් මතු කරලා සමාජය තැනක් ගන්න එක බුදුරජාණන් වහන්සේ පෙන්නේ තුට්ටු දෙකට සෙල්ලමක් කරනවා නේද? තුට්ටු දෙකට සෙල්ලම් කරනවානේ මැජික් කාර්යය එහෙම ගිහිල්ලා නේද? එතකොට මැජික් කාර්යය එහෙම සෙල්ලම් පෙන්නද්දි වටේ බලන් ඉන්න ඇයට හරියට මැජික් එක නේ. අප්පුඩි ගහනවා විසින් ගහනවා අරයට ලොකු මොකද්ද? මාන. එතකොට බුදුරජාණන් වහන්සේ ඒ වගේ පෙන්නවා සීලය මුල් කරගෙන සමාජයේ තැන හදා ගන්න දඟලන බුදුරජාණන් වහන්සේ පුට්ටු දෙකේ දෙයක් වශයෙන් තමයි උන්වහන්සේ පෙන්වන්නේ. දැන් එක්තරා අවස්ථාවක පිළින්දවච්ච මහරහතන් වහන්සේ තමන් 이르දි ප්‍රාතිහාර පාන දක්ෂයින් අර උණබට උඩ තිබ්බ පාත්‍රය 이르දියෙන් අරගත්තා නේද? බුදුරජාණන් වහන්සේ මොකද්ද කිව්වේ පිළින්දවච්ච මහරහතන්? ඒ ඕක නෙමෙයි පැහැදිලිනේ. පිළින්දවච්ච මහරහතන් වහන්සේට කිව්වා ඕක හරියට තුට්ටු දෙකේ වැඩක් කළා වගේ නේද? ඒ නිසා මේ බෞද්ධයෙක්ගේ අවංක ජීවිතයේ තියෙන බෞද්ධයෙකුට තියෙන්න ඕනේ මොකක්ද? අවංක ජීවිතය. ඒ අවංක ජීවිතයේ තියෙන එහෙනම් ලෝකයාට සීලය කියාපාන්නේ. සමාධිය කියාපාන්නේ නෙවෙයි ප්‍රඥා කියාපාන්නේ. එහෙනම් ගුණය දිනු කරන්නයි තියෙන්නේ. එතකොට ඒ නිසා මේ සීලය දිනු කරද්දී ඇති වෙන අභිමානය කියන්නේ මාන්නය නොවන බව අපි ඒක හොඳට තේරුම් ගන්න. එතකොට අපි තුලනය කරන්න යන්න හොඳ නැහැ. මම දැන් සිල්වත් අහවල් කෙනා දුස්සීලයි කියලා බලන්න යන්නේ නේද? මොකද ගුණධර්ම කියන ඒවා අපිට එළියට පේන්නේ නැහැ නේද? ගුණධර්මයේ දියුණු වෙන්නේ කොහෙද? ආභ්‍යන්තරේ. සිල් රෙද්දෙන් නෙමෙයි ගුණධර්මයේ දියුණු වෙන්නේ. පුරවගෙන ඉන්න දෙයෙන් නෙමෙයි සීලය දියුණු වෙන්නේ නේද? සීලය දියුණු වෙන්නේ එහෙනම් කෙනෙකුගේ ජීවිතයේ අභ්‍යන්තරේ. මේ අභ්‍යන්තරේ තමන් ඇති කරන ගුණේ ඇති කරගන්න මොකද වෙන්නේ? නිහතමානීත්වය තමයි ජීවිතයේ ඇති නේද? ඒකනේ කියන්නේ ඵල තියෙන රුක හැමදෙස්සම බිමට නැමිලානේ තියෙන්නේ නේද? ඵල තියෙන ගස් හැමදෙස්සම පොළොව පැත්තට නැඹුරු වෙලා නේද? බිමට නැමිලා ඉන්නේ. ඔළුව නමාගෙන ඉන්නේ හැමදෙස්සම නේද? අනිත් ගස් ඉහළට ඔසවගෙන ඉන්න හාස්වස නේද? රූස්ස වෙලා. ඒ නිසා ඵල තියෙන රුක් හැමතිස්සම පොළොවට නැමිලා ඉන්නේ. සීලී හොවා දක්ව යන්න හොඳ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ නිසා විතර භික්ෂුන් වහන්සේලාට බොහෝ වෙලාවට ශික්ෂාපද පවා පනවලා තියෙනවා මේ තමන්ගේ ඉහිතපාණී ගුණය දිනු කරගන්න. මේ ශාසනයේ දිනු අභිවෘද්ධිය පිණිස උන්වහන්සේ ශික්ෂාපද පවා මේ සීලය නිසා සීලය අනුව පනවපු අවස්ථා තියෙනවා. ඉතින් ඒ නිසා පළවෙනි එක තමයි නිහතමානීව ආංක හිතින් ආරක්ෂා කරන සීලය. එතකොට සීල ලකින කෙනාට තමන්ගේ ජීවිතේ පිළිසරණක් දැනෙනවද නැද්ද? දැනෙනවා නේ. අවංකම යාගේ හදවත දැනෙනවා ලොකු පිළිසරණක් නේ. හරි මම බොහොම තථාගතයන් වහන්සේගේ බුද්ධ වචනේ කරනවා නේද? මම රහසෙන්වත් මේ පව් කරන කෙනෙක් නෙමෙයි කියලා යාට යාගේ තුල තියෙන නිහතමානී ගුණ. එහෙනම් යා හැම මොහොතෙම යා සූදානම් ජීවිතයට මුහුණ දෙන්නේ. හැම මොහොතකම යා සූදානම් ජීවිතයේ අතාර්ථයට මුහුණ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා ශ්‍රාවකයෙකුට රැකවරණි හදාගන්න එච්චරක් මදි. නේද? දැන් අපි ගොඩාක් කරන්නේ දන් දෙනවා, දන් දීලා සිල් රකින්න උත්සාහ කරන විතරයි. නේද? ඊළඟ කාරණා බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාලා මේ අපිට මේ ජීවිතයේ රැකවරණි හදාගන්න දෙවෙනි කරුණ තමයි පුණ්‍යච පරම් භික්ඛවේ භික්ඛු බහුසුතෝ හොත්. එතකොට භික්ෂුව මොකද වෙන්න ඕන? බහුශ්‍රතේ.
බහුශ්‍රතය කියලා කියන්නේ හොඳට අහලා දැනගත්ත කෙනෙක් කියනවනේ බහුශ්‍රතෝ. සුතදරෝ. සුතදරෝ කියලා කියන්නේ අහලා සුතදර කියන්නේ අහලා දරාගත්ත කෙනාට කියන නම සුතදර කියලා. සුත සම්නිචය. ඒ කියන්නේ යා අහගත්ත දේ රැස් කරගෙන ඉන්න. සම්නිචය කියලා කියන්නේ රැස් කරගන්න. එතකොට යා එහෙනම් මේ බහුශ්‍රතයි අහගත්ත දේවල් හොඳට දරාගෙන ඉන්නවා. සුතදර සුත සම්නිචය අහගත්ත දේවල් රැස් කරගෙන ඉන්නවා. යේතේ ධම්ම මොනවද රැස් කරගෙන ඉන්නේ? අහල පහල තියෙන වල්පල් ඒවා නෙමෙයි. එයා රැස් කරගෙන ඉන්නේ මොනවද? කලාතුරකින් එහෙන මොනවද? යේතේ ධම්ම යම් ධර්මයක් තියෙනවා ආදි කල්යන. ආදි කල්යන කියලා කියන්නේ ආදී කියන්නේ මුල නේද? ආදි කල්යන කියන්නේ හරි යහපත් කියන මුල යහපත් නේද? ආදි කල්යන. මජ්ජේ කල්යන. මජ්ජේ කියන්නේ මැද. එතකොට මැද යහපත්. පරියෝසాన කල්යන. පරියෝසాన කියන්නේ කෙලව. අග යහපත්. සාත්ත යහපත් අර්ථ තියෙන සබ්යංජන. හොඳට පැහැදිලි අර්ථ වලින් විස්තර කරපු. කේවල පරිපූර්ණ පරිසුද්ධම් බ්‍රහ්මචර්යයන් අපිට. ඒ ධර්මයෙන් කියවෙන්නේ මොකද්ද? සම්පූර්ණයෙන්ම පරිසුද්ධ පාරිශුද්ධ මොකද්ද? බ්‍රහ්මචර්යාව. බ්‍රහ්මචර්යාව කියලා කියන්නේ මොකද්ද? නිවන් මාර්ගය. බ්‍රහ්මචර්ය කියලා කියන බ්‍රහ්ම අහන වික්ෂුන් වහන්සේ නමක් එකපාර බුදුරජාණන් තථාගතයන් වහන්සේ ගාවට ඇවිල්ලා තථාගතයන් වහන්සේ මේ බ්‍රහ්මචර්ය කියලා. මොකද්ද මේ බ්‍රහ්මචර්ය? පින්වත් වික්ෂුව බ්‍රහ්මචර්ය කියලා කියන්නේ ආර්ය අෂ්ටාංගික කියන නම. ඒක බ්‍රහ්මචර්යාව කියලා කියන්නේ මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට එහෙනම් මුල මොකද්ද? ආදි කල්යාණ කියලා කියන්නේ මුල පිරිසිදු තථාගතයන් වහන්සේ. ඒ කියන්නේ තථාගතයන් වහන්සේගේ ධර්මයේ සීල, සමාධි, ප්‍රඥා කියන තැන් වලින් හරි පිරිසිදු වෙලා තියෙනවා. එතකොට මේ සම්පූර්ණයෙන් මේ තථාගත නිවන් මාර්ගයයි. එහෙනම් තථාගතයන් වහන්සේගේ ධර්මයේ කියන්නේ මොකද්ද? අන්තර්ගත වෙන්නේ මොකද්ද? නිවන් මාර්ගය සහ නිවන් මාර්ගයට අත්‍යවශ්‍ය ගුණාංග තමයි තථාගතයන් වහන්සේගේ ධර්මයේ තුල එහෙනම් අන්තර්ගත වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මය මොකද කරන්නේ? කලාතුරකින් මේ ගැඹුරු මේ තථාගතයන් වහන්සේගේ මේ ධර්මය මොකද කරන්නේ? තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයා පිළිසරණ හදා ගන්න ඕන නම් එයා කල්පනා කරනවා. හරි. මට මේ ඇහෙන්නේ බුද්ධ වචනය නේද? එයා කල්පනා කරනවා. මේ බුද්ධ වචනය කලාතුරකින් ඇහෙන දෙයක් නේද? කලාතුරකින් ඇහෙන ධර්ම. මේ ඇහෙන මේ කලාතුරකින් ඇහෙන ධර්මය මම එහෙනම් බුද්ධිමත් වෙලා මොකද කරන්නේ? මතකේ දරා ගන්න උත්සාහ කරනවා. මේ කලාතුරකින් ඇහෙන ධර්මයක් මම මතකේ දරාගත්තොත් තමයි මට එහෙනම් පිළිසරණ. එයා මොකද කරන්නේ? කතාරූපස්ස ධම්මා බහුසතා හොන්ති තථා වචසා පරිචිතා මනසානුපෙක්ඛිතා දිට්ඨිය සුප්පරේ. අහලා දරාගෙන මොකද කරන්නේ? ඕනේ වචසා පරිචිතා. වචනේ මොකද කරන්නේ? පුහුණු කරන්නට ඕනේ. ඊළඟ මනසානුපෙක්ඛිතා. මනසානුපෙක්ඛිතා කියලා කියන්නේ මනසෙන් හොඳට මේකට යොමු වෙලා බලන්න. යොමු වෙලා බලද්දී යාගේ මොකද වෙන්නේ? දිට්ඨිය සුප්පටි විතා. මේ ධර්මයේ තියෙන සැක සංකා දුරු වෙලා මොකද වෙන්නේ? ධර්මයේ තියෙන නිවර්දි අර්ථ මතු වෙලා යාගේ මොකද වෙන්නේ? දෘෂ්ටිය පිරිසිදු වෙනවා. එතකොට යාට කිසි සැකයක් නැහැ මේ ධර්මයේ. තථාගතයන් වහන්සේගේ ධර්මයේ ඒකාන්තයෙන්ම පාරිශුද්ධ නිවන දේශනා කරන දෙයක් කියලා යාට හොඳට දැනෙන්නේ නේද? ඒක තථාගතයන් වහන්සේගේ ධර්මයේ අහන කෙනාට තේරුම් ගන්න පළවෙනි කාරණාව තමයි තථාගතයන් වහන්සේගේ මේ ධර්මයේ කියන සම්පූර්ණයෙන් පාරිශුද්ධව දේශනා කළ තියෙන මොකද්ද? නිවන් මාර්ගය. නිවන් මාර්ගය නේද? එතකොට බුදු කෙනෙක් මේ ලෝකෙට පහළ වෙන්න ඕනේ ජීවත් වෙන්න නේද? බුදු කෙනෙක් පහළ වෙන්න ඕනේ අපිට මේ රැකී ආරක්ෂා කරන්නදී කියලා නේද? බුදු කෙනෙක්ව මේ ලෝකෙට පහළ වෙන්නේ නැහැ අපිට යහපත් ජීවිතයක් කොහොමද අනිත් අයත් එක්ක සාමදානි සතුටින් අසල්වැසියත් එක්ක ජීවත් වෙන්න හැටි කියලා දෙන්නේ බුදු කෙනෙක් මේ ලෝකෙ පහළ වෙන්න ඕනේ නේද? බුදු කෙනෙක් මේ ලෝකෙට පහළ වෙන්නේ ගුණධර්මයන් දියුණු කොටගෙන අපේ ජීවිතේ නිවන් මාර්ගය පෙන්වන්නයි තථාගතයන් වහන්සේ නම එහෙනම් මේ ලෝකෙට පහළ වෙන්නේ. ඒ නිසා මේ තථාගතයන් වහන්සේගේ ධර්මයට කියනවා ලෞකික භාවී ඉක්මෝලා ගිය ලෝකෝත්තර ධර්මයක් කියලා කියන නිසා තථාගතයන් වහන්සේගේ ධර්මය. ඊළඟට එහෙනම් කරුණු දෙකයි. ශ්‍රාවකයා එහෙනම් මොකද කරන්නේ? සිල්වත් වෙන්න ඕනේ. අහන ධර්මයේ හොඳට මතක තබා ගන්න. ඒක කරුණු දෙකයි.
එහෙනම් එතකොට පිළිසරණ හදාගන්න තියෙන කරුණු දෙකයි. තුන්වෙනි කරුණ තථාගතයන් වහන්සේ පෙන්වනවා පුනච්ච පරම් භික්ඛවේ භික්ඛු කල්යාණ මිත්තෝ හෝති. කල්යාණ සහායෝ කල්යාණ සම්පවෝ. තුන්වෙනියට තියෙන්න ඕනේ යාට පිළිසරණ හදාගන්න නම් මොකක්ද වෙන්නේ? කල්යාණ මිත්‍රයෝ වෙන්න. කල්යාණ මිත්‍රය කියලා කියන්නේ කවුද? සැපට දුකට බලන කෙනා නේ. එයා අම යාළුවා නේද? අම යාළුවෙක් හරි තමන්ගේ හොඳම යාළුවා නේද? ඒක බුදුරජාණන් වහන්සේගේ මේ කල්යාණ මිත්‍රයා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වවදාන්නේ කවුද? අකුසල් දුරු කරලා කුසල් දිනු කරගන්න කෙනෙක් කියලා දෙනවා නම් අපි යාට කියනවා කල්යාණ මිත්‍රයා කියලා. මේ සංසාරයේ තියෙන දුක පෙන්නලා සංසාරයේ තියෙන යථාර්ථය පෙන්නලා සංසාරයේ තියෙන මේ අර්ථය පෙන්නලා යම් කිසි කෙනෙක් පෙන්නනවා නම් නිවන් මාර්ගයේ අපි යාට කියනවා කල්යාණ මිත්‍රයා කියලා. ඒතර කල්යාණ මිත්‍රයෙන් එන්නේ මොකද්ද? කල්යාණ වූ ධර්මයේ නිවන් මාර්ගය තමයි. අර අපි ඉක්සලා කිව්වේ බහුසුත වෙන්නේ ධර්මයේ තුලනේ. මේ ධර්මයේ ඇහෙන්නේ කාගෙන්ද? කල්යාණ මිත්‍ර වූ කෙනාගෙන් තමයි මේ ධර්මයේ ඇහෙන්නේ. එහෙනම් තුන්වෙනි කරුණ වශයෙන් තථාගතයන් වහන්සේ පෙන්වා වදාලා කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කරන්න. එහෙනම් ජීවිතයක් සපවත් වෙන්න නම් රැකවරණ ලබන්න නම් යාට විතරම තමන්ගේ ජීවිතේ තල්ලු වෙලා යන්න නම් ධර්මයේ ඇති. යාට ඉන්න ඕනේ හැමතිස්සම කවුරු? කල්යාණ. හොඳ යහළුවෝ නෙමෙයි ඉන්න ඕනේ කවුද? කල්යාණ. හොඳ යහළුවොත් එක්ක අපිට යන්න පුළුවන් හොඳ ට්‍රිප් එකක් යන්න. නේද? ඉහිල සතුටෙන් කෑම වේලක් කන්න. නේද? හැබැයි හොඳ යාළුවෝ ඉන්න හොඳ යාළුවෝ කියන කමක් නැහැ. හැබැයි හොඳ යාළුවගෙන් අපිට ඇහෙන්නේ නැත්නම් කල්යාණ වූ ධර්මයේ ජීවිතයේ තියෙන යථාර්ථය නේද? අපිට විනෝද වෙන්න විතර නම් ඇහෙන්නේ. කාමයේ භුක්ති විඳින්න විතර නම් ඇහෙන්නේ නේද? එපමණක් මදි. මොකද අපි හැමෝටම අපේ ජීවිතේ මරණයත් එක්ක සටන් කරන්න තියෙනවා නේද? අපි ඒ නිසා මේ කාමයට එක්කම සතුටු වෙවි ඉඳලම අපිට මේ රැකවරණ හදාගන්න බෑ. ඒ නිසා කල්යාණ යහළුවගෙන් හම්බෙන්න ඕනේ කල්යාණ වූ ධර්මයේ ජීවිත යථාර්ථය ගැන එයාත් එක්ක කතා කරන්න පුළුවන්කම නේද? අපේ ජීවිතයේ යථාර්ථය ගැන කතා කරන්න. රාගය කියන එක ප්‍රශ්නයක් නොවේ නම් යම්කිසි මිත්‍රෙකුට එයා කල්යාණ මිත්‍රෙක් නෙමෙයි. දේශය කියන එක ප්‍රශ්නයක් නෙවෙයි නම් කේන්ද්‍රය කියන එක නැතුව ජීවත් වෙන්න බෑ කියනවා. එයා කවුද? කල්යාණ මිත්‍රෙක් නෙමෙයි. එයා කියනවා නම් ඔහේ කාල බීලා ජීවත් වෙලා ඉන්න පමණක් මේ ජීවිතය ලැබිලා තියෙනවා කියලා එහෙනම් මෝහයත් එක්කම සටන් කර කර ඉන්න කෙනෙක් නම් මෝහයත් එක්ක විනෝද වෙයි ඉන්න කැමති කෙනෙක් නම් එහෙනම් එයා කල්යාණ මිත්‍රෙක් නෙමෙයි. කල්යාණ මිත්‍රයා හරි තක්කේ තමන්ගේ අර්ථයේ ජීවිතේ තේරුම් ගන්නවා. රාගය කියන එක ප්‍රශ්නයක් කියලා එයාට තේරෙනවා. රාගය නිසා උපදින්නේ කුසල්ද අකුසල්ද කියලා එයා නුවණින් මෙනෙහි කරනවා. දේශය නිසා උපදින්නේ කුසල්ද අකුසල්ද කියලා එයා නුවණින් ටිකක් හරි මෙනෙහි කරලා තියෙනවා. මෝහය නිසා හිතේ උපදින්නේ කුසල්ද අකුසල්ද කියලා මෙනෙහි කර කෙනෙක්. යාට තේරෙන්න ඕන කල්යාණ මිත්‍රයාට රාගය ඉක්මෝලා ගිය බීත රාගී බව සනීපදයක් වශයෙන්. දේශය ඉක්මවා ගිය බීත දෝෂී භාවයේ සනීපදයක් වශයෙන් කල්යාණ මිත්‍රයාට දැනලා තියෙනවා. මෝහය ඉක්මවා ගිය බීත මෝහී භාවය සනීපදයක් වශයෙන් දැනලා. අන්න යාට එහෙනම් කියනවා කල්යාණ මිත්‍රයා. එතකොට කරුණු තුනයි. සිල්වත් වීම, අහන ධර්මයේ මේ කලින් අහලා අනිත් පැත්තට දාන්න නෙමෙයි හොඳට දරාගෙන දුර්ලභ කලාත්මක වෙන ධර්මයක් අවසුතභාවයේ ඊළඟ තුන්වෙනි කරුණ තමයි කල්යාණ මිත්‍රයා. එතකොට බලන්න අපේ ජීවිතේ රැකවරණ හදාගෙන ජීවිතේ තල් වෙලා යන්න අපිට මේ දානිනු සීලිනු විතරක් මදි. ඊළඟ හතරවෙනි කාරණාව තමයි ප්‍රජාන වහන්සේ පෙන්නනවා. හරි ලස්සන දෙයක් උන්වහන්සේ පෙන්නනවා. කල්යාණ මිත්‍රෙක් ඉන්න ඕනේ. කල්යාණ මිත්‍රයෝ ඉන්න ඕනේ වань. යා තුල ජීවත් රැකවරණි හදාගන්න පුළුවන් ඊළඟ කරුණ තමයි. මොකක්ද? ඕන කරුණ තමයි. පුනච්ච පරම් භික්ඛවේ භික්ඛු සෝචෝ හෝති. එයා කවුද මොන වගේ කෙනෙක්? සෝච කියන්නේ කීකරු. සෝචස්ස කරණීහි ධම්මේහි සමන්නාති. කීකරුකම ඇති කරන කරුණ වලින් යුක්තයි. කීකරු වෙන්න ඕනේ කාටද? හැමෝටම අපි කීකරු වෙන්න යන්නේ නැහැ නේද? අපි අකුසල් කරන කෙනාට කීකරු වෙන්න කිව්වොත් අපි අකුසලයේ තුල ජීවත් වෙච්ච මේ දුර්භාග්‍ය සම්පන්න අසත්පුරුෂ මිනිසෙක් නේ. දැන්
ඒකනේ දේවදත්තත් එක්ක එකතු වෙලා ගියානේ 500ක් වික්ෂුන් වහන්සේ නේද? දේවදත්තගේ වචනේට ඔළුව නැමුනේ. නමල ගිහිල්ලා මොකද්ද කරගන්න? බොහෝ අකුසල් කරගන්න නේද? ඒ වගේ එහෙනම් අපි ඔළුව නමන්නේ එහෙනම් කාටද? අපි කලින් කිව්වේ කෙනාට. කල්යාණ මිත්‍රයාට නම. කීකරු වෙනවා. එයා කොහොමද කීකරු වෙන්නේ? කමෝ ඉවසනවා. කල්යාණ මිත්‍රයාගේ වචනය මොකද කරන්නේ? ඉවසනවා. පදක්කනක් ගාහි අනුශාසන. එයා මොකද කරන්නේ? බැඳලා අර පෙන්නලා දින හොඳ නරක පිළිගන්න නේද? දැන් කෙනෙකුට හොඳ නරක පෙන්නලා දෙද්දී යාට කේන්තියක්. යාගේ හිතේ කෝපේ නම් මතුවේ. බුදුරජාණන් වහන්සේ ඒක අකුසලයක් වශයෙන් පෙන්නනවා නේද? අපේ ජීවිතේ අපේ මාන්නේ කොච්චර අපේ ජීවිතය තුළ හැංගිලා තියෙනවද කියන්නේ? අපි හොඳ කියදී අපි හදවතට හරිම සතුටුයි නේ. දැන් අපි ඔබගේ හොඳක් කියනවා. හරිම හොඳ කෙනෙක්, යහපත් කෙනෙක්, ගුණධර්ම තියෙන කෙනෙක් කියලා අපි කියනවා නම් අපි කැමති නේද? හැබැයි බැරි වෙලාවත් අපි කිව්වොත් මේ වගේ මෙයා අකුසල් කරන කෙනෙක් මේ අකුසලයේ වලකා ගන්න ඕනේ කියලා අපි නරක පෙන්වන්න ගත්තොත් මොකද වෙන්නේ? අපිත් එක්ක තරහ වෙන්න තියෙන ප්‍රවණතාවය වැඩි මොනවද නේද? හොඳ නම් අපි නරක පෙන්වලා දෙන්න කිව්වොත් අපිත් එක්ක තියෙන තරහ වෙන්න තියෙන ප්‍රවණතාවය බොහොම වැඩි නේද? ඉතින් ඒ නිසා මිනිසෙකි ජීවිතයේ තියෙන්න ඕනේ ඊළඟ ගුණය තමයි අර ඵල තියෙන ගහ නැමිලා ඉන්නවා. කල්යාණ මිත්‍රයාට මොකද්ද දියුණු වෙන්න ඕන නම් ධර්මයේ තුල දියුණු වෙන්න ඕන නම් මොකද්ද වෙලා තියෙන්නේ? කල්යාණ මිත්‍රයාට ඔළුව අපි නැමිලා තියෙනවා. ඔළුව නැමිලා තියෙනවා. හැමතිස්සෙම. ඒ නිසා මේ භික්ෂුන් වහන්සේලාගේ ජීවිතයේ උපසම්පදා සීලයේ අරගෙන කතා කළ බුදුරජාණන් වහන්සේගේ භික්ෂුන් වහන්සේලාගේ ජීවිතය ගැන අරගෙන බැලුවා. පුදුම නිහතමානී ගුණයන් පුරුදු කරන් පුහුණු කරලා තියෙන උන්වහන්සේලා විනයට අනුරූපව. එතකොට වැඩිහිටියන් බුදුරජාණන් වහන්සේ කොච්චර කීකරු වෙන්න ඕනද කියලා කියනවා නම් වැඩිහිටියන්ට තමන්ගේ ආචාර්යවරයන් කොච්චර අපි කිසි නමාගෙන ඉන්නවා. අපිට වඩා එක දවසක් එක තප්පරයක් හරි වැඩිමල් වෙච්ච කෙනාට අපි දැන් උපසම්පදාවේදී එකට උපසම්පදාවේදී අපිට විනාඩියකට හරි ඉස්සරහින් නම් උපසම්පදාලා ඉන්නේ එයා වැඩිහිටි නේද? එයා වයසින් අවුරුදු මේ 20ක් වෙන්න පුළුවන්. එතකොට අපිට අවුරුදු 35ක් 36ක් වෙනවා. හැබැයි අපිට වඩා එයා තප්පරයක් හරි ඉදිරින් විනාඩියක් හරි තප්පරයක් හරි ඉදිරියෙන් උපසම්පදාලා ඉන්නවා. අපි මොකද කරන්නේ? අපි මේ වැඩිහිටි ගෞරවය තියන්න ඕනේ අර වයසින් බාලව. එතකොට ඒක නා ආචාර්යවරයන් වහන්සේ කෙරෙහි කොච්චර සුවච ගතිගුණ කීකරු ගතිගුණ ඇති කරගන්න ඕනද කියන්නේ අඩුම තරමේ. ආචාර්ය වරයාට තියෙන ආචාර්ය වතාරගෙන ඊළඟට වැඩිහිටියන් කරන්න තියෙන වතාරගෙන ඒක පුදුම හිතෙනවා කියවලා බලන්න. පුදුම හිතෙනවා. ආචාර්යවරයාට ගිහින් උදේ අවදි වුණ ගමන් අතට දෙහැටි දෙන්න ඕනේ. ආචාර්යවරයාට අතට මුව දෝන පිස්නාව දෙන්න ඕනේ. උණු වතුර ලැහැත්ති කරලා දෙන්න ඕනේ. ඊළඟට ආචාර්යවරයාගේ කැමති නම් උන්වහන්සේ පාද දෝණය කරන්න ඕනේ. ඊළඟට පින්නපාත යන්න කලින් සිවුර නමලා දෙන්න ඕනේ. සිවුර නමලා පින්නපාතේ යද්දි පාත්‍රය අරගෙන පිටිපස්සෙන් යන්න ඕනේ. ඊළඟ පාත්‍රේ පින්නපාතේ අරගෙන ඉවරලා අවසන් වුණාට පස්සේ පාත්‍රය අරගෙන පිටිපස්සෙන් එන්න ඕනේ. පාත්‍රය පිටිපස්සෙන් ඇවිල්ලා අරගෙන ඇවිල්ලා දානේ පිළිවෙලකට සකස් කරලා පැන් දීලා උන්වහන්සේට දානේ සකස් කරලා අතර දෙන්න. අතර දීලා පැන් දෝවණය කරන්න. අත දෝවණය කරන්න. අත දෝවණය කරලා මේ ඊට පස්සේ උන්වහන්සේට දානේ වන්දලා ඉවර වුණාට පස්සේ පාත්‍රය ගන්න ඕනේ. පාත්‍රය අරගෙන පාත්‍රේ හොදන්න. හොදලා වේලන්න. ඉඳුල් කඩේ හොදලා වේලලා තියන්න. මේ විදිහට මුළු දවස පුරාම යාට කරන්න තියෙන වතක් ආචාර්යවරයන් කෙරෙහි. වැඩිහිටි කෙනා කෙරෙහි කරන්න තියෙන වතක් තියෙනවා. ඒ නිසා මේ හැම දෙයක් තුළින්ම එහෙනම් මොකද්ද දියුණු වෙන්නේ? කීකරුකම අර කල්යාණ මිත්‍රයන් කෙරෙහි තියෙන කීකරුකම දියුණු කළාද නේද? ඉතින් ඒ නිසා අපි මේ හැම මොහොතේම අර කල්යාණ මිත්‍රයන් කෙරෙහි ඔළුව අපි නමාගෙන නමලා තියෙනවා. ඒ නිසා අපි කල්යාණ මිත්‍රට ඔළුව නමන්න
ශාසනය තුල අපි ඉදිරියෙන් යන්න. ඒ කමුව කියලා කියන්නේ ඉවසන්න. අනුශාසනා කළාම අවවාදයක් කළාම ඉවසීමේ ගුණය තියෙනවා. පදක්කිනක් ගාහි අනුශාසන. හොඳ දෙයක් පෙන්වලා දෙද්දී යා මොකද කියන්නේ? සාදුකාර දීලා වන්දනා කරලා හැදකුණු කරලා පිළිගන්න. එත්තමයි මම මේ මගේ අතින් මේ සිද්ධුනේ වරද්දක් කියලා මොකද කරන්නේ? සාදුකාර දීලා වන්දනා කරලයි පිළිගන්න. දිනු වෙන කියලා. එහෙනම් රැකවරණේ හදාගන්න අපිට තියෙන්න ඕනේ ඊළඟ ගුණය මොකක්ද? කල්යාණ මිත්‍රයිසේ ඉදිරියේදී හරි වැරද්ද පෙන්වලා දෙද්දී අපි එහෙනම් සාදුකාර දීලා වන්දනා කරලා පිළිගන්න. සමහරක් වෙලාවට තමන්ට අවවාද අනුශාසනා කරද්දී තමන්ගේ වැරද්ද පෙන්වද්දී තමන් තුළ ඇත්තට මේ වැරද්ද නැති වෙන්නේ. ඒත් මොකද කරන්න ඕනේ? වන්දනා කරලා ආගෙන ඒක පිළිගන්න. යා මේ කල්යාණ මිත්‍රයා කියන්නේ පෙන්වන්නේ යහපත් දෙයක්. ඒ යහපත් දේ අපි පිළි අරගෙන අපේ දුල මේක මගේ මේ නුගුණේ තියනවාද කියලා අපි විමසලා බලන්න. අන්න ඒ කෙනාට පුළුවන්කම ලැබෙනවා මේ සැබෑ රැකවරණයක් කියන තථාගතයන් වහන්සේ තුළ පදාරන. ඒක කරුණු 4. පස්වෙනි කරුණ බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. පුණචවරම් බික්කේ බිකු යානිතානි සබ්‍රක්‍මචාරියාන උච්චාවචානි කිංකරණීය. ඉතින් මේ වික්ෂුන් වහන්සේලා මේ පැවිදි වුණාට පස්සේ මේ සබ්‍රක්‍මචාරින් වහන්සේලාගේ ඉස්සර කිව් විදිහට වගේ මේ ලොකු කුඩා වැඩ තියෙනවා. උච්චාවචන යන්නේ කිංකරණීය කියන්නේ ලොකු කුඩා වැඩ තියෙනවා. මම අර කිව්වේ අර ආචාර්යවරයන්ට එහෙම කරන්න ඕනේ. වත එහෙම තියෙනවනේ. තත්ත දක්කෝ හෝ. එයා මොකද වෙන්නේ? දක්ෂ කෙනෙක් වෙනවා. අනලසෝ කියන්නේ එයා මේ අලස කෙනෙක් කම්මැලි නෑ. අත්‍රුපාය විමර්ශාය සමන්නාද. එයා හරිම උපායශීලී කෙනෙක්. විමසලා වැඩ කටයුතු කරන කෙනෙක්. අලංකාතුම් බලං සංවිතය. කරන දේ හරි පිළිවෙලට ක්‍රමානුකූලව කරනවා. ඒක තමයි අලංකාතුම් බලං සංවිතය. පිළිවෙලකට ඒක කරනවා. යම් බික්ක යා මෙන්න මේ විදිහට මේක කරනවා නම් ඒකත් පිළිසරණ ලබන්න තියෙන ඊළඟ කාරණා. පස්වෙනි කාරණා මොකද්ද? සබ්‍රාහ්මචාරීන් වහන්සේලා කෙරෙහි ආචාර්යවරුන් වහන්සේලා කෙරෙහි වැඩිහිටියයි කෙරෙහි මොකද්ද කරන්නේ? සූචක කීකරු භාවය විතරක් නෙමෙයි අර කල යුතු දේ උස්පහත් දේවල් කරන්න ඕනේ. නේද? දැන් කෙනෙක් හිතන්නේ පැවිදි වුණාට පස්සේ හරි පැවිදි වුණා මොකද? හරි දැන් ඉතින් බණ භාවනා කරගෙන ඉන්නනේ තියෙන්නේ නේද? සමහර අය ඇත්තට මෙහෙම පැවිදි ජීවිතේ එනවා. එවිල්ලා යා හිතාගෙන යා මේ කියන වත් පිළිවෙත් පුරන්න. ආචාර්යවත, ගිලන්වත, ආගන්තුකවත ආදී වශයෙන් වත් ගොඩක් තියෙනවා. වැසිකිලිවත, කැසිකිලිවත කියලා වත් ගොඩක් තියෙනවා. මේවා පුරන්නේ නැති කෙනාගේ ජීවිතේ පුරන්නේ නැතුව කෙනෙක් හදනවා තමන්ගේ සීලය පරිපූර්ණ. සීලය පරිපූර්ණ කරගන්න බෑ යාට. නේද? බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ කොහොමද? වත පිරීමෙන් තමයි සීලය කියන්නේ. නේද? ඒ නිසා කෙනෙක් කල්පනා කරන්න පුළුවන් මේ වැඩ කටයුතු කරන එක නෙමෙයි මේ අපි මේ වික්ෂුවක් මේ පැවිදි වුණාට පස්සේ වැඩ කටයුතු කරන්න ඕනද? එයාට තියෙන්නේ ඉතින් භාවනා කරන්න විතරමයි කියලා අදහසක් තියෙනවා නම් ඒක සපුරා වැරදි. එයාට තියෙනවා කරන්න පුළුවන් ලොකු වතක්. ආරාමයේ වත තියෙනවා. ආරණ්‍යයේ වත තියෙනවා. නේද? ඒවා පුරන්නේ නැතුව තමන්ම පැත්තකට වෙලා ආත්මාර්ථකාමී වෙලා ඉන්නවනම් එයාගේ ගුණයක් දිනු වෙනවා. ගුණේ දිනු වෙන්නේ නැහැ. ඒ නිසා හැමතිස්සෙම ගුණධර්මයේ දිනු කරන කෙනා මොකද කරන්නේ? ආචාර්යවරයන්ගේ වත පැහැර හරින්නේ නැහැ. සබ්‍රාහ්මචාරීන් වහන්සේලාගේ වත පැහැර හරින්නේ නැහැ. ඒවත් කරගෙන තමන්ගේ සීලියක් දිනු කරගෙන සමාධියක් දිනු කරගෙන ප්‍රඥාවක් දිනු කරනවා. නේද? එතකොට අර ගෝසිංග වනේ හිටපු මේ ස්වාමීන් වහන්සේලා ගැන මේ පින්වතුන් දන්නව ඇතින්. ගෝසිංග වනේ මහරහතන් වහන්සේලා එකතු වුණා භාවනා නේද? පිණ්ඩපාතේ ගිහිල්ලා ආවට පස්සේ හරි දැන් මම පිණ්ඩපාතේ කරගත්තානේ. ඒ නිසා මම දාහන් ටික වලද යනවා කියලා හිතියේ නැහැ. පළවෙනියෙන් එන කෙනා මොකද කළේ? අර ගිහිල්ලා දානශාලාවට ගිහිල්ලා දානශාලාවේ මොනවද තියෙන්නේ? පළවෙනියෙන් ආපිනා ගිහිල්ලා පෑන් තියනවාද බලන්න. ගිහිල්ලා මම මොකද කරන්නේ? පිණ්ඩපාතේ ගිහින් කලින්ම ආවොත් ගිහිල්ලා පෑන් වාජිනේ අරගෙන ගිහිල්ලා ඈතටකින් පෑන් ටික අරගෙන එනවා. වැසිකිලි සුද්ධ කරනවා. නේද? අනිත් ස්වාමීන් වහන්සේලා. ඊට පස්සේ දානේ සකස් කරලා සුදුසු
පෙම් පාදුවන් පැමිණීම් සූදානම් කරලා තියෙනවා. හරියා හිටියොත් හරි. දැන් මගේ පින්ඩපාති කරගත්තනේ දවස් පින්ඩපාති ඉවරයි. ඒ නිසා මං ගිහිල්ලා මගේ බණ භාවනා කරගන්නවා. අපරාධිනේ මගේ වෙලාව කියලා ඊයොත් මොකද? එයා ඇත්තටම ගුණයක් දිනු කරන්න උත්සාහ කරන කෙනෙක්. මොකද එයා ආත්මාර්ථකාමී භාවය. එතකොට ඒ රහතන් වහන්සේලා එකතු වෙලා ඒ ස්වාමීන් වහන්සේලා එකතු වෙලා ගත කරපු ජීවිතේ සබ්‍රහ්මචාරීන් වහන්සේලා කෙරෙහි මේ එකිනෙකා කෙරෙහි ප්‍රියමනාප ඇස්කින් බලමින් උන්වහන්සේලා වාසය කළා. දෙවිවරු මොකද කළේ? සාදුකාර දුන්නා මේ ඒ ස්වාමීන් වහන්සේලා දැකලා. ඉතින් ඒ නිසා අපේ ජීවිතයේ මේ පිළිසරණ හදන්න නම් අනිවාර්යයෙන්ම මේ උස් පහත් වැඩ කරන්න ඕනේ නේද? උස් පහත් වැඩ කරන්න. ඉතින් ඒ නිසා අපිට මේ උපාසක වශයෙන් උපාසක පිරිසක් වශයෙන් ඔබට කරන්න පුළුවන් ලොකු දෙයක් තියෙනවා. ඔබ හිතන්න ඔබ කල්පනා කළොත් හරි අපේ යුතුයකම වික්ෂුන් වහන්සේලාට දාණය දෙන එක විතරක් කියලා ඒක වැරදි. එතකොට ඒකවල නිතරම උත්සාහ කරන්න ඕනේ ඇවිල්ලා Tamanට පින්දහම් කරගන්න අවස්ථාව සැලසෙන වෙලාවේ ඇවිල්ලා කල්යාණ මිත්‍රව ආශ්‍රය කරලා ලොකු කුඩා මේ ආරණ්‍යේ හරි විහාරස්ථානයේ හරි අසපුවේ හරි කොහේ හරි කමන්නේ ඒ ස්ථාන වලට ගිහිල්ලා මොකද කරන්න ඕනේ? උන්වහන්සේලා ගෞරවයෙන් මුණ ගැහිලා උන්වහන්සේලා වන්දනා කරලා කුදු මහත් දේවල් විමසලා බලන්න නේද? එහෙම කුදු මහත් දේවල් විමසලා බලලා තමන් අවංකවම සේවයක් කරද්දී තමන්ට අවංකවම සතුටක් තමන්ගේ අභ්‍යන්තරයේ දැනෙන නේද? දැන් අපි දකින්නවනේ දැන් අපි කියනවනේ දැන් මෙහි අර යනවා කියන ස්වේච්ඡා වොලන්ටියර් කරන්න යනවා කියන්නේ එයි යන්නේ. එයි හිම යන්නේ. හදවතට අපිට අවංකව එක දැනෙන නිසා නේද? අපි හොඳ යමක් කළා කියලා අපිට දැනෙන නිසා. ඒ නිසා බෞද්ධ ඔබට එහෙම කරන්නත් ඕනේ. ඒ වගේම තමන්ගේ බෞද්ධ වශයෙන් තමන් නැවිලා කල්යාණ මිත්‍ර මේ කල්යාණ ස්වාමීන් වහන්සේලා ආශ්‍රය කරලා ඒ ආරණ්‍ය වාසී ස්වාමීන් වහන්සේලා අසපුව වාසී ස්වාමීන් වහන්සේලා පන්සලේ ස්වාමීන් වහන්සේලා උන්වහන්සේලා මුණ ගැහිලා මොකද කරන්නේ? පුදු මහත් දේවල් හොයලා බලන්න. ස්වාමීන් අපිට කරන්න පුළුවන් මොකද්ද ඔබ වහන්සේලා වෙන්නේ නේද? මිල මුදලින් විතරක් නෙමෙයි තමන්ට පින් දහම් කරන්න. කෙනෙක් හිතනවානේ අපිට මේ සල්ලි නෑ අපිට උදව් කරන්න කියලා. එහෙම නෙමෙයි. නේද? අපිට පින්කම් කරන්න සල්ලිම ඕනේ නෑ. තමන්ගේ අවංක හදවත නැති. ඒ අයට ඇවිල්ලා පුළුවන් කනකොල කපලා දීලා වික්ෂුන් වහන්සේලා නේද? ඒ ආරණ්‍ය යම් තැනක් ජරා වාස වෙලා තියෙනවා නම් ඒවා සුද්ධ කරලා නේද? පිරිසකර ගන්න තියෙන තැනක් තමන්ට පුළුවන් නම් ඇවිල්ලා පිරිසකර කරලා දීලා ඒ අයට පුළුවන් බොහෝ පින්දා රැස් කරන්න. ඉතින් ඒ නිසා පිරිසන් හදාගන්න කෙනා දක්ෂ වෙන්න ඕනේ උස් පහත් වැඩ වෙනක් කරන්න. ඊළඟට 6 වෙනි කාරණාව තමයි පුනචපරම් භික්ඛවේ භික්ඛු ධම්මකාමෝ හෝති පිය සමුදාචාරෝ අභිධම්මේ අභිවිනී උලාරපාමුච. 6 වෙනි කාරණාව තමයි ශාසනයේ පිළිසරණ ලබන්න ඕන කෙනා අර වගේ දැන් හරි කල්යාණ මිත්‍රයෝ ඉන්නවා දැන් නේද? කල්යාණ මිත්‍රයෙක් කෙරි නැඹුරු වෙලා ඉන්නවා. කල්යාණ මිත්‍රයෝ දැන් ආශ්‍රය කරන ආසයිය. කල්යාණ මිත්‍රයෙක් ආශ්‍රය කළා ලොකු ගොඩක් පොඩි වැඩ කරන්න නේද? ඒවත් කරලා අර කල්යාණ මිත්‍රයෙක් කෙරෙහි හිතේ විශ්වාසය ගොඩනගන්න දැන් දක්ෂයි නේද? එතකොට දැන් කල්යාණ මිත්‍රයට ආස හිතෙනවා නේද? දැන් යාට ආස හිතෙනවා Taman දන්න දෙයක් කියලා. කොහොමද සීල් සමාදන් වෙන්නේ? භාවනා කරන්නේ කොහොමද? තවදුරටත් ජීවිතය දියුණු කරගන්නේ කොහොමද? නේද? දැන් ඒ කල්යාණ මිත්‍රයට බේන අවංකවම උත්සාහ කරන ගමනක් මෙයාගේ තියෙනවා නේද? දැන් අපි ආචාර්යවරයන් වහන්සේලාට අපේ භාවනා ආචාර්යයන් වහන්සේලාට ඒ වගේ වත කරද්දී උන්වහන්සේලා දකිනවා මේ නම් ගුණයක් දියුණු කරන අවංකව. එහෙනම් මෙයාට මම දන්න දෙයක් කියලා දෙන්න ඕනේ කියලා එයාගේ හිත නැමෙනවා. ඒ වගේම යාගේ තියෙන්න ඕන ඊළඟ කරුණ තමයි 6 වෙනි කරුණ තමයි ධම්මකාමෝ. ධර්මයට ආසාව තියෙන. කාමෝ කියලා කියන්නේ ධර්මයට මාර් කැමැත්තක් තියෙන. පුදුම ආසාව නේද? යාගේ ඒකට කියනවා ධම්මකාම. ඒ පිය සමුදාය. එයා ඒකට කතා කරන්නේ මොනවද? ප්‍රිය දේවල් කතා කරනවා. මොනවද ප්‍රිය දේවල්? එයා කතා කරන්න කැමති මොනවද? ධර්මයේ තමයි කතා කරන්න කැමති. වල්පල් නෙමෙයි ආයතන කතා කරන්න කැමති. එතකොට එයා ධම්මකාම ධර්මීය අහන්න ධර්මයට හරිය ආසයි. ධර්මයට ලැබි. ඊළඟ ධර්මයේ එන ප්‍රිය සමුදාචාර ධර්මයේ කතා කරන්න කැමති. අභිධම්මේ අභිවිනී උලාරපාමු. ධර්මීය අහන්න හරිය කැමති. එහෙනම් අභිධම්මේ කියලා කියන්නේ යමරු ධර්ම. අභිවිනී කියලා කියන්නේ ඉහළ සීලය සමාදන්. හරි කැමති අයව අහන්න. ඒවා කතා කරන්න. ඒවා ආරක්ෂා කරන්නේ කොහොමද? ඉහළ තැනට අපි යන්නේ කොහොමද?
අහන්නේ හරි උලාරපාමු ලොකුට ප්‍රමුදිත වෙලා හැමතිස්සම එයාට හරි ආසයි. යම්පි බික්කවේ ධම්මකාමු මේ ඉංගිරි යම්කිසි කෙනෙක් හරි ආසනම් ධර්මය අහන්න. තවදුරටත් කොහොමද මේ සිල් රකින්නේ? එහෙම අහන්න ආසන. අභිධම්මේ යමුරු ධර්මීය අහන්නේ ආසන. පංච උපාදානස්කන්ධ ගැන, ආයතන ගැන, ජීවිතේ කොහොමද ගැඹුරින් අවබෝධ කරන්නේ? අනිත්‍යයි කියන්නේ මොකද්ද? ජීවිතේ දුකක් වෙන්නේ කොහොමද? කියලා එහෙම ඉගෙන ගන්න යා හරියි. ඒක තමයි අභිධම්මේ කියන්නේ. ඉතින් ඒක තමයි 6 වෙනි කාරණාව පිළිසරණ ප්‍රදාගන්න කියන්නේ. ඒක කරුණු 6. ඊළඟට එයා මෙහෙම ධර්මීය අහලා ධර්මයේ හොඳට දරාගෙන ධර්මයේ සතුටින් ධර්ම කාම වෙලා එයාට තියෙන්න ඕන ඊළඟ කරුණ තමයි පුණචපරම් බික්ක බිකු ආරද්ධ විරියෝ විතර. එයා වීර්යවන්තයි. වීර්යය තියෙනවා එයාට. අකුසලාන ධම්මාන පහනාය කුසලාන ධම්මාන උපසම්. එයා මොකද කරන්නේ? ජීවිතේ ඔන්න දැන් ධර්මයට ආසයිනේ. ඊට පස්සේ එයා මොකද කරන්නේ? වීර්යය කරනවා. වීර්යය කියන්නේ මොකද්ද? නොලබපු කුසල් ජීවන කරගන්න නේද? Taman දන්නවා තමන්ගේ ජීවිතය ගැන ආපස්සට කැරකිලා බලද්දි මගේ අතින් සිල්පද කැඩෙන අවස්ථා තියෙනවා. යා මොකද කරන්නේ? වීරය කරනවා. නෑ මට මේක කරන්න පුළුවන් කියලා යා මොකද කරන්නේ? තමන්ගේ අභිමානය ගොඩනගාගෙන අරක මේ සිල්පද රකින්න යා උත්සාහ කරනවා නේද? එතකොට යා කල්පනා කරනවා හරි මට නිතරම මගේ හිත හැමතිස්සෙම උන්ජි දෙයටත් ගැටෙනවා. උන්ජි දෙයටත් මට කේන්ති යනවා නේද? ඉතින් එයා කල්පනා කරනවා මේ කේන්ති කියන දේ නරක දෙයක්. මගේ ජීවිත අයහපත පිණිස පවතින දෙයක්. එහෙම කල්පනා කළා එයා මොකද කරන්නේ? වීරිය කරනවා කොමකටද? දේශීය දුරු කරගෙන මොකද? අර මෛත්‍රිය තමන්ගේ ජීවිතේ දියුණු කරනවා නේද? දැන් ගෙදර ඇවිද්දි පවුලත් එක්ක යාට ජීවත් වෙද්දි එයා කල්පනා කරලා බලනවා මගේ හිතේ තියෙන උස් පහත් තැන් මොනවද නේද? එයා කල්පනා කරලා බලනවා මං බිරිඳත් එක්ක දරුවොත් එක්ක ඉඳි මගේ තියෙන අඩුපාඩුකම් නේද? අවංකවම එයා හිතලා බලනවා මගේ වැරද්ද හදා. ඇයි මෙයා ධර්මයට ආසයිනේ. ඒ නිසා එයා අවංකවම තමන්ගේ ජීවිතේ බලනවා මගේ ජීවිතේ තියෙන අඩුපාඩු මොකද්ද මගේ පවුලත් එක්ක ජීවිතේ. මගේ රැකී ආරක්ෂාවට ගියාම මගේ තියෙන මගේ ඇති වෙන අකුසල් මොනවද? ඊළඟට මගේ සමාජයත් එක්ක ජීවත් වෙලා ඉන්න සමාජයත් එක්ක ගැටලා පිරිසත් එක්ක ජීවත් වෙද්දී මගේ තියෙන අඩුපාඩු මොනවද කියලා එයා අවංකවම කල්පනා කරලා වීරියක් කරනවා මොකද කුමක් කරන්නේ ඒව නැති කරගන්න නේද? එයා අවංක උත්සාහ කරනවා මගේ මෛත්‍රිය ජීවණය කරගන්න දේශීය එයාගේ ජීවිතේ. එයා මොකද කරන්නේ එතකොට? එයා තමන් නිතරම මෛත්‍රිය ජීවණය කරන්න උත්සාහ කරනවා. එයා හැමතිස්සෙම මෙත්සිත ඇති කරගන්නවා. එයාට තරහ යන කෙනෙක් දැක්කත් එයා හිතනවා අනේ මගේ හිතේ තරහක් නම් ඇති වෙන්න එපා කියලා ආරම්භ කරනවා. එයා තරහ ගන්න එක වළක්වා ගන්න. එහෙම වළක්වාගෙන එයා හිතනවා මේ ජීවිතේ අපේ ජීවිතේ අපි මේ අපේ ජීවිතේට ආසවදී නේද? අපි සැනසීමෙන් ඉන්න ආසයිනේ නේද? අපේ ජීවිතේ අපි සැනසීමෙන් ඉන්න ආස වගේම මේ ලෝකේ ඉන්න අනිත් හැමෝම සැනසීමෙන් ඉන්න ආසයි නේද? අපි වගේම අනිත් මිනිස්සුත් සැනසීමෙන් ඉන්න ආසයි. අපි වගේම අනිත් හැම තිරසන් සතුන්ම සැනසීමෙන් ඉන්න ආසයි. එයා කල්පනා කරනවා එහෙනම් මේක එහෙනම් උස් පහත් ભેදයක් නෑ. තිරසන් මිනිස්සු කියලා ભેදයක් නෑ. එහෙනම් මේ මෛත්‍රිය අපි දිනන්න ඕනේ කාටද? මේ ලෝකේ වාසය කරන සියලුම දෙනා කෙරෙහි සමාන සිතින් අපේ හිතේ තියෙන්න ඕනේ ද්වේෂය නැති. අපේ හිතේ තියෙන්න ඕනේ සමාන හිතින් ලොකු කුඩා කියලා නෑ, උස් පහත් කියලා නෑ, හීන ප්‍රණීත කියලා නෑ. හැමෝටම අපේ හිතේ තියෙන්න ඕනේ අවංකව සමාන හිතින් තියෙන මෛත්‍රිය නේද? ඒක තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළේ අපි මෛත්‍රී සිතින් වාසය කරන්න ඕනේ ලෝක සත්‍ය කෙරෙහි. එතකොට මෛත්‍රිය දියුණු කරන කෙනාට තරහකාරය හොඳ කෙනා කියන්නේ නේද? හොඳ කෙනා නරක කෙනා කියලා එයාට ભેද බින්න භාවයක් නේද? නපුරු කෙනා යහපත් කෙනා කියලා ભેද බින්න භාවයක් නේද? එයා මෙයා අකුසල් කරන කෙනෙක් කියලා එයා හිතින් දන්නවා. නමුත් එයා පහතට ඇදහිලා නේද? එයා එකම ස්ථිතියෙන් මෛත්‍රී කරන මුළු ලෝක සත්‍යයක් අවංකම හිතින් එකම තලයක එයාගේ හිත මට්ටම පවත්වා නේද? තමන්ගේ දරුවාටත් සමාජයේ ඉන්න දරුවාටත් අනිත් ගෙදර ඉන්න දරුවාටත් ભેදයක් නෑ. අන්න ඒකට කියනවා ભેද හිත නැති මුදිතාව යාතුව දිනු කරනවා. ඉතින් එහෙනම්
ආරද්ධ විරියෝ එහෙනම් එයා වීරිය කරනවා තමන්ගේ අර ජීවිතය අකුසල් ධර්ම ප්‍රහාණය කරගෙන කුසල් ධර්ම තමන්ගේ ජීවිතය දියුණු කරනවා. ඒක තමයි හත්වෙනි කාරණාව වශයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. අටවෙනි කාරණාව තමයි පුනච්චපරම් භික්ඛවේ භික්ඛු සන්තුට්ඨෝ හෝති ඊතර චීවරේන පිණ්ඩපාතේන ඥානපච්ච වේසජ පරික්ඛා. භික්ෂුවක් වුණාම භික්ෂුවට තියෙනවා ප්‍රධාන කරුණු හතරක්. මොනවද? චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස කියන මේ හතර. දැන් මේ භික්ෂුව මේ හතරෙන් ලැබෙන දේ සතුට වෙලා ජීවත් වෙන්න අපුරු භික්ෂුව පුරුදු වෙනවා නේද? භික්ෂුවට විතරක් සීමා වෙන්නේ නැහැ. ගිහි ඔබටත් මොකද්ද? ප්‍රධාන අවශ්‍යතා හතරයි. මේ හතරයි. චීවර කියලා කියන්නේ අපිට චීවර වගේම ඇඳුම් පැළඳුම් වලට උත්සාහයක් ගන්න මිනිස්සු නේද? පින්ඩපාතය කියලා කියන්නේ මිනිසුන්ට ජීවිතයේ මේ ආහාර පාන හොයාගෙන ඒක ජීවත් වෙන්න ප්‍රධාන මූලික අවස්ථාවන් කෑම නේද? සේනාසන ඉන්න තැන නේද? ඉන්න තැන ලස්සනට තියාගෙන ඉන්න ඒ දේෙන් සතුට වෙන්න තියෙනවා. ඒ වගේම ගිලන්පස බෙහෙත් කරගන්න. අර මූලික අවස්ථා හතරයි හැමෝටම ගිහි පැවිදි අප හැමෝටම මේ අවස්ථා හතරයි. එතකොට මේ අවස්ථා හතරෙන් Taman මොකද කරන්නේ? ලැබුණු දෙයින් සතුටටපත් වෙලා ඉන්න. ලැබුණු දෙයින් සතුටටපත් වෙලා කියලා කියන්නේ එයා දිනු වෙන්න උත්සාහ නොකර ඉන්නවා කියන එක නෙමෙයි. නේද? Taman ඒ මොහොතේ Tamanට තියෙන දෙයින් මොකද කරන්නේ? සතුටටපත් වෙලා ඉන්නවා. අනිත් කෙනාට ඊර්ෂ්‍යා සහිත හිතින් බලන්න. මට නෑනේ නේද? අර වගේ මට නෑනේ නේද? අර වගේ මට ඉන්න ලස්සන කියක් නෑ. අර වගේ මට තිබ්බනම් කොච්චර හොඳ කියලා එයා ඊර්ෂ්‍යා කර කර ඉන්නේ. එයාට ඊට වඩා දෙයක් එයාට කරන්න තියෙනවා. එයාට දිනු කරන්න තියෙන ගුණද නේද? ඉතින් ඒ නිසා එයා මොකද කරන්නේ? ලද දෙයින් සතුට වෙනවා. ලද දෙයින් සතුට වෙලා ලද දෙයින් සතුට වෙලා තමන්ගේ ජීවිතේ සතුටු කරගෙන තියාගෙන ඉන්න නේද? ලද දෙයින් සතුටු නැති කෙනාගේ ජීවිතේ හැමතිස්සෙම මොකද තියෙන්නේ? දුක. හැමතිස්සෙම තමන් පහළ තත්ත්වෙට දාලා කතා කරන ලද දෙයින් සතුටු නැති නේද? ජීවිතේ සතුටින් නැති කෙනා නිතරම බලනවා අනිත් කෙනාට ගොඩාක් වට නෑනේ කියලා එයා තමන්ගේ ජීවිතේ හීනමානයකට දාගෙන ජීවත්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයා එහෙම නෙමෙයි. තමන් ලද දෙයින් සතුටු වෙනවා, දිනු වෙන්නේ උත්සාහ කරන ගමන් තියෙන දෙයින් එයා සතුටු වෙලා ජීවත් වෙනවා. සතුටු වෙලා සතුටුදායී ජීවිතය තමන්ගේ තුළ ගත කරනවා. සතුටුදායී ජීවිතය ගත කරන්නේ කොහොමද? ධාර්මික ජීවිතය තුළ නේද? ධාර්මික ජීවිතය තුළයි යාගේ සතුටුදායී ජීවිතය. ඒවල ධාර්මිකව තමයි අපි වස්තු සම්පත් දින උපයාගන්න. වික්ෂුවක් වුණාම ධාර්මිකවයි අපිට මේ චීවර පිණ්ඩපාත ඥාන පච්චේ ආදී අපි උපයාගන්න නේද? දැන් වික්ෂුවක් වුණත් අපි ධර්මයේ කියනවා නම් මිල මුදල් බලාගෙන පරිස්කාර බලාගෙන ඊළඟට අපි මියා අපිට දෙයි මියා නොදෙයි නේද? කියලා අපි මේක තුලණය කර කර කියනවනම් ඒක අධාර්මිකයි. එතකොට අපිට ලබන ඔබ යමක් පූජා කරනවා නම් සංඝයා වහන්සේලා කෙරෙහි එතකොට අපි මේක වස්තු සම්පත්තියක් ලාභ සත්කාරයක් ප්‍රයෝජන බලාගෙන කියනවනම් ඒක අපිට අකපැයි ඒක අධාර්මික නේද? ඒක අපි පරිභෝග කළත් අපිට අධාර්මික දෙයක් වඩපත් නේද? ඉතින් ඒ නිසා භික්ෂුවට තියෙනවා ධාර්මික අධාර්මික. ඒතර ගිහි කෙනාට මොකක්ද තියෙන්නේ? ධාර්මික අධාර්මික භාවයේ තියෙනවා ගිහි කෙනා නේද? ගිහි කෙනාත් සල්ලි හම්බ කරන්න ඕනේ බොරු කියලානේ නේද? අපිට බොරු ගම් ගොඩක් සල්ලි හම්බෙලා කියලා බොරු කියලා සල්ලි හම්බ කරන එක අධාර්මිකයි නේද? හොරකම් කරලා සල්ලි ගොඩක් හම්බෙලා කියලා අපි හොරකම් කළොත් පගාවෙන්නේ නේද? අධාර්මිකයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක ශාසනයේ ඉන්න හැමතිස්සෙන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන පිළිසරණ හදාගන්නේ කොතනද? හදාගන්නේ ධාර්මික වෙලා යා තමන්ගේ පිළිසරණ හදාගන්නේ නේද? දැන් අපි හොගී වස්සාන ධර්ම වස්සාන දේශනාව ඉගෙන ගන්න ධනංජානි කියලා බ්‍රාහ්මණ. ධනංජානි බ්‍රාහ්මණ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ප්‍රධානම දායක නේද? සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ වින ප්‍රදේශයකට ගියාට පස්සේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගෙන් කල්යන් මිත්‍ර ආශ්‍රයෙන් ඈත් වුණාට පස්සේ ධනංජානි බ්‍රාහ්මණයා මොකද කළේ? රජතුමා ගාවට ගිහිල්ලා එක එක ඒවා කියලා මිනිස්සු රජතුමා ගාවට ගිහිල්ලා රජතුමාගෙන් කඩාගෙන ගත්තා නේද? එක එක මිනිස්සු ගාවට ගිහිල්ලා එක එක කියලා රජතුමාගේ නම කියලා මොකද කරන්නේ? එක එක දේවල් කඩාගෙන.
ආයි මිනිසුන්ගේ දෙයක් අරගෙන ගිහිල්ලා රජතුමා ගාවට ගිහින් රජතුමාගේ දෙයක් කඩාගෙන යනවා. එහෙම තමයි ධනංජානි අන්තිම ජීවිතේ මේ කරගන්නේ. නමුත් ඊට පස්සේ ධනංජානි සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගෙන් ධනංජානි බ්‍රාහ්මණයා ධනංජානි බ්‍රාහ්මණ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ පෙන්නනවා. ධනංජානි අම්මා තාත්තා හරි පෝෂණය කරන්න හරි දූ දරුවෝ පෝෂණය කරන්න හරි නේද? Taman ධාර්මික හම්බ කරන දේ දුතුම් අධාර්මික හම්බ කරන දේ දුතුම් කියලා. සාරිපුත්‍රයන් ධර්ම දේශනා. ධනංජානි කියනවා අධාර්මිකදී අධාර්මිකමයි. ධාර්මික දේ තමයි තාම උතුම් නේද? ඒ නිසා ධාර්මික හම්බ කරපු කෙනාගේ ජීවිතේ අන්තිමේදී යාට ආපස්සට හැරලා බලද්දී Tamanට සතුටුයි. Taman ලබාගත්ත මේ තමන්ගේ මේ නිවාස ඒ වගේම කෑම බීම ආහාර ටිකන්න තියෙන මේ දේවල් ගැන නේද? තමන්ගේ තියෙන වස්තු සම්පත් ගැන එයාට තමන් ලබාගත් ධාර්මික භාවය ගැන සතුටු වෙන්න. තමන්ගේ දාඩි මහන්සිය වගුරුල හම්බ කර දෙන්න නේ. ඉතින් ඒ නිසා වික්ෂුනි උපාසිකාගේ මේ සියලුම පිරිසට ලද දේන් සතුටු වීම කියලා කියන්නේ තමන්ගේ ජීවිතය දියුණු කරගන්න පිළිසරණ හදා ගන්න දෙයක් වශයෙන් බුදුරජාණන් වහන්සේ. එතකොට යා ලොකු ආසාවල් නේද? ලද දේන් සතුටු වෙනවා. යා නවවෙනි කාරණාව තමයි එතනින් යා නතර වෙන්නේ නේ. ලද දේන් සතුටු වෙලා නොයෙක් අනාගතේ ලබන්න දේවල් ගැන හිතේ ඉන්නේ. ඊට පස්සේ යා කල්පනා කරනවා පුනච වරම් බික්කේ බිකු සතිමා හෝති පරමේන සතිනේ පක්ඛින සම. යාගේ ජීවිතය ගත කරන්න උත්සාහ කරන කොතනද? සිහියෙන් නේද? සිහියෙන් ජීවත් වුණොත් තමයි මොකද? කුසල හඳුනගන්න නේද? සිහිය නැතුනොත් අකුසල් වෙන්න පුළුවන් තියෙන ප්‍රවණතාවය අකුසලයට තමයි අපේ හිත බර නේද? අපි සිහිය නැති නිසානේ අපිට කේන්ති යන්නේ නේද? අපිට සතිය නැත්තම් තමයි අපිට කේන්තියෙන් අපි යට වෙලා අපි කාට හරි කෑ ගහන්නේ, දරුවන්ට කෑ ගහන්නේ, බිරිඳට කෑ ගහන්නේ නේද? රැකී ආරක්ෂා කරන තැන අපි ගැටෙන්නේ. තමන්ගේ මේ සේවය කරන තැන ප්‍රධානියත් එක්ක අපි ගැටෙන්නේ, සේවය කරන සේවකයත් එක්ක ගැටෙන්නේ, යාළුවත් එක්ක ගැටෙන්නේ, අම්මා තාත්තත් එක්ක ගැටෙන්නේ. කුමකින්ද? අපේ ජීවිතේ අපි සතියේ දියුණු කරගන්න. ඒ නිසා ශ්‍රාවකයාගේ රැකවරණේ අදා ගන්න නම් එයාට කරන්න තියෙන කුසල අකුසල් දියුණු කරගන්න නම් ටික ටික එයා මොකද කරන්නේ? සතිය දියුණු කරනවා නේද? සතිය දියුණු කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මෙතන වික්ෂුන් වහන්සේලාට පෙන්වුවා ඉහළ තැන. සතිය දියුණු වෙද්දි මොකද? සතිනේපක් කියන එක කියන්නේ. නේපක් කියන්නේ නිපකයි කියලා කියන්නේ නුවණත් එක්ක හොඳට ප්‍රඥාව දියුණු වෙලා. බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයා. එතකොට සතිය හොඳට දියුණු කරද්දී යාට මොකද්ද වෙන්නේ? සතිය දියුණු කරපු කෙනාට චිර කතම් සතිපට්ඨානිය හොඳට මෙතන බුදුරජාණන් වහන්සේ කියනවානේ සතර සතිපට්ඨානේ. සතර සතිපට්ඨානිය පුහුණු කරන භික්ෂුවකගේ සතිය දියුණු වෙද්දී මොකද වෙන්නේ? චිර කතම්. කලින් කරපු දේවල් මොකද? මතකයි යාට පුළුවන්. දැන් සිහි කරන්න පුළුවන්. ආදි වුණාම යාට සිහි කරන්න පුළුවන් චිර කතම්. චිර වාසිතම්. මොනවද දැන් කලින් කිව්වේ කියලා යාට සිහි කරන්න. සරිත අනුසරිත කරපු කියපු දේවල් ආපස්සට ගිහිල්ලා යාට සිහි කරන්න පුළුවන්. එතකොට බලන්න කොච්චර සතියක්ද නේ? අවුරුදු 10ක් අවුරුදු 2ක් සතියක් ආපස්සට ගියත් තමන් කරපු කියපු දේවල් හොඳට සතිය දිනු කරපු කෙනෙක් නම් සිහිපත් කරන්න පුළුවන්. ඉතින් එච්චර එයාගේ මේ කුසලයේ එයාගේ හිත පවත්වාගෙන ඉන්නේ. ඉතින් ඒ නිසා ඒතනට අපිට යන්න බැරිකම නැහැ. අපි ටික ටික නමුත් අපේ ජීවිතය අපි පුරුදු කරනවා නම් එදිනදා ජීවිතේ සතිය. තමන් එදිනදා ජීවිතේ වැඩ කරලා තමන්ගේ ජීවිතේ පවත්වන්නේ කොහොමද කියලා, තමන්ගේ හිත වැඩ කරන්නේ කොහොමද කියලා සතිය පවත්වනවා. ඒකෙන් තමන්ට පුළුවන්කම ලැබෙන මේ තත්ත්වයටපත්. ඉතින් ඒ නිසා මම නිතරම කියන දෙයක් තමයි සතිය දිනු කරන්න කැමති කෙනා හැම තිස්සෙම තමන්ගේ ජීවිතේ ප්‍රත්‍යක්ෂා කරලා බලන්න ඕනේ ආපස්සට. ප්‍රත්‍යක්ෂා කරලා කියලා කියන්නේ තමන් නින්දර යද්දී නින්දර ගිහිල්ලා තමන්ගේ ජීවිතේ තමන්ගේ දවසේ තමන්ගේ වෙච්ච කුසල් අකුසල් මෙල්ල බලන්න ආපස්සට. ආපස්සට මෙල්ල බලද්දී තමන්ට තේරෙනවා තමන් කර කුසල් අකුසල්. මෙහෙම කාලයක් තිස්සේ කරද්දී තමන්ට පුළුවන්කම ලැබෙනවා තමන් කරන ලද හරි වැරද්ද තමන් කරපු දේවල් කියපු දේවල් තමන් සිහි කරපු දේවල් ආපස්සට සිහිපත් කරා නේද? එහෙම ආපස්සට සිහි කරලා තමන්ගේ අවුරුදු ආත්ම මේ 10ක් 15ක් ආපස්සට වුණත් සිහි කරලා බලන්න පුළුවන් කුසල අකුසල. ඉතින් ඒ නිසා සතිය කියලා කියන එක අපිට පුරුදු කරන්න පුළුවන් ටික ටික නෝ. ඉතින් බුදුරජාණන් වහන්සේ මෙතන පෙන්නේ ඉහළ සතිය සතිපට්ඨානය තුල තියෙන පැවතුණු සතිය. ඒ නිසා
මේ භික්ෂුවට පුරුවන්කම ලැබෙනවා හරියට මේක දිනු කළද්දී සරිතානුසරිත තමන්ගේ ජීවිත සතිය තුළින් තමන් කරපු කියපු දේවල් පවා ආපස්සට සිහි කරන්න පුළුවන් තරම් එයාගේ ප්‍රඥාව නුවණ දිනවනවා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. කරුණ 9 තුළ සත්. ඊළඟ කරුණ තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වව දාලා පුරචපරම් බික්කවේ පඤ්ඤවා හෝති. ප්‍රඥාවන්තය. කොහොමද ප්‍රඥාවන්ත වෙන්නේ? උද්‍යත්තගාමිනී ප්‍රඥා සමන්නාද. උද්‍යත්තගාමිනී කියලා ප්‍රඥාව කියලා කියන්නේ උදේ කියන්නේ හට ගන්නවා අත්ංගම කියන්නේ නැති කරනවා නේද? හට ගැනීමත් නැතිවීමත් පිළිබඳව දන්නා නුවණින් යුක්ත වෙනවා. එතකොට ජීවිතේ මෙනෙහි කළ බලද්දී මේ අනිත්‍ය ධර්මතාවය ගැන, දුක්ඛ ස්වභාවය ගැන, අනාත්ම ස්වභාවය ගැන යාට ලොකු අවබෝධයක් තියෙනවා නම් යාට අපි කියනවා ප්‍රඥාවන්ත ශ්‍රාවක කියලා නේද? යාට අපි කියනවා හට ගැනීමත් නැතිවීමත් දන්නා නුවණ නේද? හට ගැනීම සහ නැතිවීම කියන්නේ මේ අනිත්‍ය ධර්මයන්, අනිත්‍ය ස්වභාවය ගැන ලොකු ඥානයක් යා තුළ පිහිටි. හොඳට ප්‍රඥාවන්ත කෙනාට ලැබෙන දෙයක් තමයි තමන්ගේ ජීවිතයේ යථාර්ථයේ ස්වභාවය යාට තේරුම් ගන්න පුළුවන්. කොහොමද මේ ජීවිතයේ අනිත්‍ය ස්වභාවය? ඇස අනිත්‍ය වෙලා යන්නේ කොහොමද? කන අනිත්‍ය වෙන ස්වභාවය, නාසය අනිත්‍ය වෙන ස්වභාවය නේද? මේ පංච උපාදානස්කන්ධයන්ගේ අනිත්‍ය ස්වභාවය, රූප උපාදානස්කන්ධය අනිත්‍ය වෙන්නේ, වේදනා උපාදානස්කන්ධය මේ වේදනා අනිත්‍ය වෙලා යන්නේ කොහොමද? මේ වේදනාව හට ගන්න හැටි, නැති වෙලා යන හැටි, තමන්ගේ ජීවිතයේ තණ්හාව හට ගන්න හැටි, මේ තණ්හාව උපදින හැටි, ඒ ඔක්කොම යාට දකින්න පුළුවන්කම ලැබෙනවා. මේ තණ්හාවේ හට ගැනීමත් නැතිවීමත් දකින්න පුළුවන් නුවණට කියනවා උද්‍යත්තගාමිනිය ප්‍රඥාය සමන්නාය කියලා. හට ගැනීම සහ නැතිවීම පිළිබඳ දන්නා නුවණට කියනවා මේ හට ගැනීම සහ නැතිවීම නුවණ ඇති කෙනාටයි අර මාර්ගයට පැමිණලා සෝතාපන්න, සකදාගාමි, අනාගාමි, අරහත් ආදී තැන් වලට යන්නේ. ඒක තමයි මේ ප්‍රඥාව කියලා කියන්නේ. අපි සාමාන්‍ය මේ ප්‍රඥාව කියලා කියන්නේ සාමාන්‍ය මේ නුවණ ඥානය නෙමෙයි. විතන කියලා කියන්නේ භාවනාව තුළින් දිනු වෙලා ජීවිතේ දකින්න ප්‍රඥාව. එතකොට මේ කරුණු 10 යම් කිසි කෙනෙක් තුළ තියෙනවා නම් බුදුරජාණන් වහන්සේ පෙන්වා දාලා සනාත වූ කෙනෙක් පිළිසරණ හදාගත්ත කෙනෙක් කියලා. ඉතින් අපිට එතකොට පේනවා ශ්‍රාවකයෝ වශයෙන් අපිට කරන්න දේවල් එහෙනම් ගොඩක් තියෙනවා. නේද? එහෙනම් අපේ ජීවිතේ අපිට ඇති කරගන්න ඕන කරුණු ගොඩක් තියෙනවා. නේද? දානෙන් පමණක් සීමා වෙන්න හොඳ නැහැ. සීලෙන් පමණක් සීමා වෙන්න. අපිට කරන්න තියෙනවා බහුසුත වෙන්න තියෙනවා. ධර්මයේ දරාගෙන නේද? ඊළඟට කල්යාණ මිත්‍රෙන් ආශ්‍රය කරන්න ඕනේ. සුවච වූ කරුණු ඇති කරගන්න ඕනේ. අනුශාසනාවන් පදක්කන මේ පිළිගන්න කෙනෙක් වඩපත් වෙන්න ඕනේ. කල්යාණ මිත්‍රයන් වහන්සේලාගේ උස් පහත් මේ වැඩ කටයුතු කරන දක්ෂ කෙනෙක් වෙන්න ඕනේ. ඒ වගේම වීර්ය ඇති කරගත්ත කෙනෙක් වෙන්න ඕනේ. සතිය දිනු කරගත්ත කෙනෙක් වෙන්න ඕනේ. ප්‍රඥාව දිනු කරගත්ත කෙනෙක් වෙන්න ඕනේ. මේ විදිහට කරුණු 10ක් බුදුරජාණන් වහන්සේ දිනු කරගන්න කිව්වා. මේ පිළිසරණ හදා ගන්න ඕනේ. ඒ නිසා අද මේ ඉගෙන ගත්ත මේ ධර්ම කාරණා ඔබ සියලු දෙනාට තමන් තුළ මේ ලැබෙච්ච මේ මනුෂ්‍ය ජීවිතේ පිළිසරණ හදාගන්න ටික ටික නම් ධර්ම ඉස්සරහට යන්න උපකාරක ධර්මයක් වේවා කියලා සාදු කියලා අනුමෝදන්. ඉතින් රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන් අපි විශේෂයෙන් පින් කැමති අල්පේශාකිය, මහේශාකිය සියලුම දේවතාවුන් වහන්සේලාට මේ පින් අනුමෝදන් කරමු. ප්‍රදේශයේ ආරක්ෂා කරන ඔබ ආරක්ෂා කරන ඉෂ්ඨකාමී දේවතාවුන් වහන්සේලාට විහාරස්ථානයේ අධිපුරෝහිත, බෝධින් වහන්සේලාට අධිපුරෝහිත යම්තාක් දේව පිරිසක් යද්දී සියලුම දෙවියන්ට මේ පින් අනුමෝදන් කරමු. ඒකට විරූපාක්ෂ වෛශ්‍රවණ දතරාස්ත්‍රන සියලුම සතරවරන් දේවවරුන් වරක් කුම්පසීද දේව මණ්ඩලයට එකසේ මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියෝ දිව්‍ය ආශිස්වයෙන් බලයෙන් සැපයෙන් වැඩෙත්වා. දිව්‍යෝද උතුම් නිවනින් සනසෙත්වා කියලා සාදු කියලා අනුමෝදන් කරමු. දිනට ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු පරං. විශේෂයෙන් අද දින ධර්ම දේශනාවේ බාරගත් පිරිස පින් අනුමෝදන් කිරීමට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් බලාපොරොත්තු වෙන නැසීගිය මේ පදුගේ ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමට බලාපොරොත්තු වෙන අගෝස්තු 8 වන දින නැසීගිය කරුණා පෙරේරා ලොකු අම්මාට පින් පැමිණීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම හැරි රණවීර පියාණන්ට පින් පැමිණීමට බලාපොරොත්තු වෙනවා.
තුසන්තා දීපානි වීරසූරී සොහීරියට පින් අනුමෝදන් කිරීමට ඒ වගේ මිය පරලෝකීය සුමනාවති පත්‍රයන මෙනෙමියට පින් පැමිණීමටත් බලාපොරොත්තු වෙනවා. ඉතින් නම් සඳහන් කළ හැරී රණවීර අගෝස්තුවට නැසී ගිය කරුණා පෙරේරා, හැරී රණවීර පියාණන්, තුසන්තා දීපානි වීරසූරිය, ඉව සුමනා පත්‍රණ ආදී කොටගෙන මිය පරලෝකීය මේ නම් සඳහන් කළ සියලු දෙනාට ඔබ අප නමින් මිය පරලෝකීය මව්පිය ගුරුවර ඥාති ආදී යම් තාක් පිරිසක් පින් බලාපොරොත්තු වෙන සියලු දෙනාට සංසාරගත ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා ධර්ම දේශනාමය පින අනුමෝදන් වෙත්වා අනුමෝදන් වී සපවත් වෙත්වා සුවපත් වෙත්වා සාපිපාසාදීන් යත්නම් ආත්මි දේවා සියලු දෙනා වහවහ සංසාර දුකින් ආත්මි දේවා කියලා සාදු කියලා අනුමෝදන් කරන්න. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛා හොන්තු ඉදම්මේ ඥාතිනං. ඒ වගේම විශේෂයෙන් පින් අනුමෝදන් කරන්නට ඕනේ අද දින උපන්දිනයේ සම්බරන අමිල වීරසූරිය මහතාට පින් අනුමෝදන් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් උපන්දිනයේ සමරන අමිල වීරසූරිය ඒ පින්වත් මහතාටත් මේ පින් අනුමෝදන් වී තුනුරුණේ අනන්ත ආශිර්වාද බලේ දෙවියන්ගේ ධාර්මික රැකවරණය ආරක්ෂාව සැලසේවා. ඉතන පතන දෙහිම සිතේ ඉෂ්ට සිද්ධ වේවා. නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සියලු යහපත් වේවා කියලා ඒ සාදු කියලා අපි ආශිර්වාද කරමු ඒ පින්වත් අමිල වීරසූරිය මහතාට. ඒ වගේම විශේෂයෙන් අපි පුණ්‍යානුමෝදන කරන්නට ඕනේ. විශේෂයෙන් මේ වන විට විශේෂයෙන් අපිට බොහෝ උපකාර කළ මණික් මහත්මිය රෝගාතුර වෙලා අවසන් බොහෝ රෝගාතුරලා බොහෝ අසාධ්‍ය තත්ත්වයේ ඉන්නවා රෝගාගත වෙලා. ඉතින් ඒ නිසා මේ විශේෂයෙන් අපි මණික් මහත්මියට පින් අනුමෝදන් කරන්නට ඕනේ. විශේෂයෙන් සංඝයා වහන්සේලා ගෞරවයෙන් ආශ්‍රය කළා මේ මණික් මහත්මිය. ඉතින් බොහෝ අපෝපකාර කළා මේ විහාරස්ථානට. ඉතින් බොහෝ ගෞරවයෙන් බොහෝ පින්දහම් කරපු කෙනෙක්. ඉතින් බොහෝ අසාධ්‍ය තත්ත්වයක සිටිනවා. ඉතින් අපිට තියෙන සතුට ඉතින් මේ මණික් මහත්මිය අසාධ්‍ය මොහොතේ ඉන්න මොහොතේ තමන්ගේ හිත වීරියෙන් තබාගෙන ධර්මයේ සිහි කරමින් තමන්ගේ හිත වීරිය තුළ පිහිටගෙන මරණයට මොන මොහොතේ මරණියාවත් මරණයට මුහුණ දෙන්න බය නැතුව ජීවත් වෙනවා. ඉතින් ඒ නිසා ධර්මයේ තියෙන රැකවරණය ඒකයි. ඉතින් අපේ ජීවිතේ අපි දන්නේ නැහැ අපේ ජීවිතවලත් අපේ මරණය කොයි මොහොතේද කියලා නේද? ඉතින් අපි මේ මණික් මහත්මියට වගේ අපටත් සාධාරණයි. ඉතින් ඒ නිසා අපි විශේෂයෙන් අපි පුණ්‍යානුමෝදනා කළ යුතුයි. ඒ පින්වත් මණික් මහත්මියට තුනුරුණී අනන්ත ආශිර්වාදේ සැලසේවා. දෙවියන්ගේ ධාර්මික රැකවරණය ආරක්ෂාව සැලසේවා. නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා. තමන්ගේ ඒ සමාදන්ව රැකපු සිල් ගුණ තමන්ගේ ජීවිතයට මෙනෙහි කරගන්න. ඒ වගේම ඒ අසමුල ධර්මයේ තමන්ගේ ජීවිතයට මෙනෙහි කරගන්න. ඒ වගේම තමන් කරන ලද පින්දහම් තමන්ගේ හිතට මෙනෙහි කරගන්න. වීරිය ශක්තිය ධෛර්යය ලැබේවා. තුනුරුණි අනන්ත ආශිර්වාදයේ දිව්‍යන්ගේ ධාර්මික රැකවරණය ආරක්ෂාව සැලසේවා. නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වේවා කියලා අපි ශාස්ත්‍රල සියලුම පුණ්‍ය ධර්මයන් අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා සපවත් වෙත්වා ඒ වගේම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා කියලා සාදුකාර දෙලා අපි පුණ්‍යානුමෝදන් කරමු. ඉතින් අද දින ධර්මයේ ශ්‍රවණය කරන ඔබට ධර්මයේ සඳහා ධර්ම ශ්‍රවණය කරන දෙමිනිමේ ලොකු කුඩා සමටත් ඒ වගේම ඔන්ලයින් තාක්ෂණික ඔස්සේ ඒ ධර්මයේ ශ්‍රවණය කරන සියලු දෙනාට එකසේ මේ පින් අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා මේ පින් අනුමෝදන් වී කායික මානසික සුවපත් භාවයෙන් නිදුක් නිරෝගී චිර ජීවනයේ සැලසේවා. සියලු දෙනා හිතන පතන දෙහැම සිත සිද්ධ වේවා කරන කියන දෙහැමකට සඵල වේවා. කුඩා දරුවන් කරන කියන අධ්‍යාපන කටයුතු ආදී සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. සියලු දෙනාට සීලාදී ගුණ ධර්මයන් වඩා දියුණු කරගෙන උතුම් නිවනින් සැනසීම පිණිස මේ පින් එකසේ උපකාරක ධර්මයක් වේවා කියලා සාදු කියලා කියනවා. හොඳයි සියලු දෙනාට ආශිර්වාද කරනවා. සියලු සිත සාන්ති යහපත වේවා කියලා. අභිවාදන සීනිස්ස නිච්ඡං වත්තා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ ස්කම්මලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේ වචයතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු සුඛේ අසුඛ සිල් දනාද
සංස්කරණ සිරියක්. බොහොම පින් ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි.